ට්‍රෙන්ඩිං now with කැලුම් මේ කතා බහට අපි හැමදාමත් ආරාධනා කරන්නේ බොහෝ දෙනෙක් අතර වැඩියෙන්ම කතා බහට ලක්වන චරිත කියලා ඔබ හොඳ ආකාරවම දන්නවනේ. ඉතින් මම කල්පනා කරා අද දවසේ ඔබ හමුවට ගෙන එන්න මේ දවස්වල ඉතාමත්ම ජනප්‍රිය ටෙලිනාට්‍ය දෙකක ප්‍රධාන භූමිකාවන් දෙකක් නිරූපණය කරන චරිත දෙකක්. මේ මුල්ම චරිතයයි ඔබට හඳුන්වලා දෙන්න යන්නේ. මේ රංගන ශිල්පියා ගැන කතා කරනවා නම් ඔහු ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කියමන බොරු කළ කෙනෙක් විදිහට බය නැතුව කියන්නට පුළුවන්. ඔහු සතු දක්ෂතාවයන් කුසලතාවයන් රසක් තියෙනවා. කාගෙන්ද මම මේ කතා කරන්නේ? පාරදිගේ ටෙලිනාට්‍යයේ ඉන්න බොහොම කඩවසම් තරුණයෙක් ගැන. ඔහු ඩේමියන්. හඳුනාගනිමු අපි. දෙනෙක්ගේ ආදරය නොමදව දිනු මේ කඩවසම් තරුණයටයි අපි ආරාධනා කරන්නේ. ඔහු නමින් සංගීත් සතරසිංහ. එන්න සංගීත් බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා අද මේ කතා බහට මාත් එක්ක. බොහොම සතුටුයි. ස්වාමී රෙස්ටෝරන්ට් මට එකතු කරගන්න ලැබීම ගැන. Thank you so much invite කරලා. වාඩි වෙන්න. සංගීත් සතරසිංහ. පටන් ගමු පොඩි කාලේ ඉඳන්. පටන් ගමු. ගමු. කොහෙන්ද පටන් ගන්නද පොඩි කාලේ? පුංචි කාලේ ඉඳන්. පුංචි කාලේ සංගීත කියන්නේ හරි දඟ වැඩ කරපු හැබැයි අම්මී තාත්ති කියන දේවල් අහපු එක්කෙනෙක්. ඒ කියන්නේ හොඳ ළමයි. හොඳ ළමෙක්. මේ හැබැයි ඉස්කෝල කාලේට යනකොට මම ගියේ කොළඹ දර්ශන විද්‍යාලයට. ඊට කලින් මම ගියා පාසල් දෙකකට. මීගොඩ මධ්‍ය මහාවිද්‍යාලයටයි කැම්ප් එකේ පන්සල කියලා කැම්ප් එකේ පන්සල ඉස්කෝලයක් තිබ්බා. ඔය පනාගොඩ. එතකොට ඒ කාලේ ඔය යුද්ධ යන කාලේ පොඩි කාලයක් මාස පොඩි කාලයක් යනකොට අම්මිලා එකකින් මාව අයින් කරගත්තා. අයින් කළා මාව දැම්මා මීගොඩ මධ්‍ය මහාවිද්‍යාලේ. ඒතර අම්මි ඒකේ ටීච් කරනවා ප්‍රයිමරි එකේ. අම්මිගේ පන්තිරම වැටුණා. වැටලා ඒකේ පොඩි මාස 3ක් 4ක් ඉන්නකොට තමයි දෙක වසරෙන් තමයි තර්ස්ටන් එකට එන්නේ. එළ එතනින් පස්සේ දිගටම තර්ස්ටන් එකේ. එතනින් එහාට තමයි ඉතින් මං ගොඩ නැගෙන්නේ තර්ස්ටන් එකත් එක්ක. මගේ ගෙදර වගේ තමයි එතන. එතනින් තමයි මට හයිය හම්බුනේ. ඔහොම ආව ඉස්කෝලේ යන කාලේ පොඩ්ඩක් දඟ චරිතයක් සහ හැබැයි ඉස්ලත් එක්ක හරිම ආදරණීය චරිතයක්. මම ගියා ඉතින් ෂේප් එකේ ගිහිල්ලා අද මෙතන ඉන්නවා. දැන් ඉපදුනේ කොහෙද? ඉපදුනේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ඉස්පිරිතාලේද? ඔව්. එතකොට ගම හෝමගම. ගම හෝමගම. පවුල එකම දරුවා. ඔව්. එකා යකා නෙමෙයි. එකා යකා හැබැයි හොඳ යකෙක්. හොඳයි කියන්නේ ඔව් මම අම්මිට තාත්තට කොහොමත් ආදරෙයි. හැබැයි මම ටිකක් මෑතක් වෙනකන් අම්මි තාත්ති කියපු දේවල් අහපු නැති කෙනෙක් මම. ගොඩක් වෙලාවට අද තව වෙනකන් මම කියන්නේ මේ බොහොම මෑතක් වෙනකන් මේ අවුරුද්ද කියන්නේ මේ 2022 නේ 2021 වෙනකන්ම මම ගොඩක් වෙලාවට මම අම්මි තාත්ති කැමති දේවල් කරපු නැති කෙනෙක්. එහෙම නොකරපු කෙනෙක්. ඉතින් ඒකෙන් ගොඩාක් දේවල් පහු කරගත්තා. හොඳ අත්දැකීම් ජීවිතේට ආවා. දැන් මගේ ලයිෆ් එකේ නම්බර් 1 අම්මි තාත්ති. මම අහලා තියෙන විදිහට මම දැකලා තියෙන විදිහට සංගීත්ගේ අම්මටයි තාත්තටයි බොහෝම ආදරය කරන දරුවෙක්. මට ওই කතාව ටිකක් පිළිගන්න අමාරුයි කියන දේවල් ඇහුවේ නැහැයි කියන එක. උදාහරණයක් කියන්න පුළුවන්ද මොන වගේ දේවල්ද ඇහුවේ නැත්තේ කියලා? කියලා මෙහෙමයි මේ කියන්නේ මම අම්මිට තාත්තට හැමදාම ආදරේ තිබ්බා ඒ විදිහට. මොකද ඒගොල්ලෝ තමයි මගේ ජීවිතේ හැමදාම මගේ පස්සෙන් හිටියේ. හැම සරලවම කිව්වොත් හැම මගුලටම කිව්වොත් ඒ වචනේ හරි. ඒ කියන්නේ ඒ හැම දෙයකම හිටියේ අම්මි තාත්ති මගේ. හැබැයි ගොඩක් වෙලාවට එයාලා සන්තෝෂ කරන්න පුළුවන් වෙච්ච දේවල් මට කරන්න බැරි වුණා. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මෙයා මෙහෙම කරයි, මේ දේ මෙහෙම කරයි කියලා හිතපු දේවල් අනිත් පැත්තම මම කරේ. ඒ කියන්නේ කිසි වෙලාවක ඒගොල්ලන්ගේ වට එකක නොවි කරපු දේවල් හැමදේම වැරදුනා. ඒකින්ද දැන් ඒ කියන්නේ අපිට කාලයක් එනවා දෙමව්පියෝ කියන දේවල් අපි පිළිගන්නේ නැති කාලයක්. ඒ අපේ කරදඬු උස්මහත් වෙලා අපේ නිකන් මොලේ මෝරලා පඬිතයෝ වෙනවනේ කාලයක් එනවා වෙන පඬිතයි අපි. අපි හිතන්නේ අපි තමයි හැම මගුලම දන්නේ. හැබැයි අපි දන්න මගුලක් නෑ ඇත්තටම. දෙමව්පියෝ තමයි අපිට වඩා හැම වෙලාවෙම දන්නේ. ඒගොල්ලන්ගේ කියන දේවල් වලට අහන්න අපි පුරුදු වෙන්න ඕනේ. හේතුව ලයිෆ් එකේ ගොඩාක් වෙලාවට අපි ඒ දේවල් වලට අහුම්කම් දුන්නේ නැත්නම් අපේ ජීවිතේ වැරදෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් එහෙම වැරදිච්ච අවස්ථා දෙක තුනක් තිබ්බා මගේ ජීවිතේ. මම අවස්ථා වශයෙන් කියන්නේ නැහැ. හේතුව පෞද්ගලික කාරණා නිසා. නමුත් මම කියන්නේ මේකේ පොදු මතය ගත්තොත් මේකේ
සංශිප්තය ගත්තොත් ඒක ඇතුළේ තියෙනවා ගන්න දෙයක් තමන්ගේ දෙමව්පිය හැම වෙලාවෙම තමන්ට වඩා අත්දැකීම් වලින් බහුලයි. ඒ දේවල් වලින් අපිට ගොඩ නැගෙන නම් ඒවට අපි ඇහුම්කන් දිය යුතුමයි. හොඳ දරුවෙක්ගේ හොඳ ගුණාංගයක් සංගීත කිව්ව විදියට ටිකක් පමා වෙලා හරි කමක් නැහැ. හරි දේ තේරුණා නම් ඒ හරි දේ හරි විදියට කරන එක තමයි ජීවිතයට වැදගත් වෙන්නේ. තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදිද සංගීත කලාවට සම්බන්ධ වෙන්නේ? ඕ ඒ කියන්නේ මට මම ඉගෙන රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ කියන තැන මම හිටියේ නෑ. හැබැයි මම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරී සමාජිකයෙක්. මම නාට්‍ය කරන දවසේ එන දවසට අපිට ඒක හරිම ඇම්මක් හරි උණක් අපිට නාට්‍ය කරන්න. කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඇටෙන්ෂන් ගන්න හරි ආස මිනිසෙක්. මම ආසයි මිනිස්සු මං ගැන කතා කරනවට මාව ඇප්‍රීෂিয়েට් කරනවට මගේ මොන හරි දෙයක් දැකලා වව් මූ ඒක දන්නවනේ මූට මේක කරන්න පුළුවන් කියන එක බලන්න මං ආස මිනිසෙක්. ඉතින් කලා උළෙලවල් කොමර්ස් ඩේ සයන්ස් ඩේ ඔය හැම එකටම මම ස්ක්‍රිප්ට් කරලා තියෙනවා. එනවුන්ස් කරලා තියෙනවා. එතකොට මොන හරි තිබ්බොත් ඒ වැඩේ අනිවාර්යෙන් මූලික කරලා මම කරනවා තමයි. ඉතින් කලාවට එතනින් තමයි පන්නරේ ලැබෙන්නේ. තාත්තිගෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා. හේතුව මම ඔය වැඩ කරනකොට ඩ්‍රාමාස් කරනකොට තාත්තිගේ ස්ක්‍රිප්ට්ස් අරන් යනවා. මම පොඩි කාලේ ඉඳන් තාත්ති ලියනවා දැකලා මමත් ලියන්න පුරුදු වුණා. මට ලියන්න පුළුවන් ස්ක්‍රිප්ට්ස්. එතකොට කාලයක් මම එයා වෙනුවෙන් ලිව්වා. ඉතින් ඕක තමයි මූලික පන්නරේ ලැබෙන්නේ මේ රංගපාන්නේ. හැබැයි රංගන ශිල්පියෙක් නොවෙන්න ඉඩ තිබ්බා. මම ස්පෝර්ට්ස් තමයි කරේ. මම හවුස් කැප්ටන් 2008 තර්ස්ටන් විද්‍යාලේ. එතකොට මම ලොන්ග් ජම්ප් එකේදී මගේ නී එක යනවා. ඉන්ජරි එකක් වෙනවා, ලිගමන්ට් ඩැමේජ් එකක් වෙනවා. ඒකෙන් පස්සේ මගේ ස්පෝර්ට් කැරියර් එක එතන ඉවරයි. ඊට පස්සේ මම මෙහෙම ඉස්කෝලේ යන කාලේ කෙට්ටුයි. ඔව් කෙට්ටුයි. ඉතින් ඇට්ලටික් කරනවා, දුවනවා, උදේ පා දුවනවා. ඕවා තමයි එක්සර්සයිස් කරනවා. ඕවා තමයි ලයිෆ් එකේ තියෙන. එන ආසයි එකට. ඊට පස්සේ කකුල කැඩුනට පස්සේ මම සම්පූර්ණයෙන් මගේ රූපේ වෙනස් වෙනවා. මාස 6ක් විතර මට ගෙදර ඉන්න වෙනවා. ඒ මාස 6 තාත්ති රස්සාව නැති කරගෙන මට සිංහල බෙහෙත් කරා. මොකද ඒ කාලේ මාව ඉන්දියාව ගෙනියලා ඔපරේෂන් එක කරන්න සල්ලි තිබුණේ නැහැ. හැබැයි එතනින් පස්සේ මම මාස 6කට පස්සේ ඉස්කෝලේ එනකොට ස්කෝලේ ළමයින්ටත් මාව අඳුරගන්න බෑ. එච්චර මාව වෙනස් වෙලා. ඒ කියන්නේ මගේ මාව මහත් වෙලා, මෙහෙන් ඇඟ මහත් වෙලා, බෙලි මහත් වෙලා, මූණවල මහත් වෙලා. ඊට පස්සේ මං හිතුවා නෑ දැන් හරි මම මාව ටර්න් කරගන්න ඕනේ මගේ ලයිෆ් එක වෙන පැත්තකට. මොකද ස්පෝර්ට්ස් කරන්න බෑ ආපහු. ඒ කරත් අර ෆුල් මගේ මේක දෙන්න බෑ, ස්පිරිට් එක දෙන්න බෑ. ඉතින් මම හිතාගත්තා නෑ මම මේක තමයි රංගන පැත්තට යනවා කියන එක හිතුවා. හැබැයි මම රංගන ශිල්පියෙක් විදිහට නෙවෙයි එන්නේ ෆීල්ඩ් එකට. මුලින්ම එන්නේ මම නිවේදකෙක් විදිහට. ටීවී ප්‍රසන්ටර් කෙනෙක් එක. මම හිරු ටීවී එකේ පළවෙනි කණ්ඩායමේ හිටපු ප්‍රසන්ටර් කෙනෙක්. ඊට පස්සේ ඊට කලින් ඉස්කෝලේ යන කාලේ මම තාත්තිත් එක්ක රේඩියෝ ඩබින් කළා. දැන් තාත්තික කාරියකට දැන් අවුරුදු 35ක් විතර වෙනවානේ. එයා ඔය වේදිකාවේද එතකොට ගුවන් විදුලියේද එහෙම හඬකවපු ශිල්පියෙක් විදිහට හිටියා. රංගන ශිල්පියෙක් විදිහට හිටියා. මම ඉතින් තාත්ති මාව අරන් යනවා වොයිස් ඩබින් වලට ඩ්‍රාමාස් වල SLBC එකේ එහෙම යනවා. ඉතින් මම ඒවට ගිහලා පොඩි කෑලි වොයිස් කරලා එනවා. එතනින් මට ඔය බය කියන එක නැතුවම ගියා. ඒ කියන්නේ මොන හරි දෙයකට ෆේස් කරන්න ඕන බය කියන එක නැතුවම ගියා. දැන් අදටත් නෑ මේ කිසිම ලැජ්ජාවක් නැතුව ඉන්නේ ඒකනේ. ගානම්ම නෑ කියන්නේ මොනවද කියලාත් මේ ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. ඊට පස්සේ නිවේදකෙක් විදිහට ඇවිල්ලා මම මිස්ටර් පර්සනැලිටි වෙනවා මෑන් හන්ට් තරගේ සිරසේ. එතකොට ඒකෙන් පස්සේ මම කාලයක් සිරසේ ප්‍රසන්ට් කළා. ඊට පස්සේ මම හිතාගත්තා මම යන්න ඕන තැන රංගන ශිල්පියෙක් තමයි මම ආස කළේ. මාව දකින්න ආස වුණේ එහෙම. අනික ඔය මෑන් හන්ට් එකට ඇප්ලිකේෂන් එක ගියාවෙත් අම්මේ. මොකද මම ඉස්කෝලේ කාලේ ඇට්ලටික් කරලා ආරාමයක් කරලා මම කොහොම හරි ඒ ලෙවල්ස් වලින් පස්සේ අම්බලට ඕන නම් මාව විශ්වවිද්‍යාලයකට දාන පෞද්ගලික විශ්වවිද්‍යාලයකට දාන. මොකද මාව රට යවන්න හිටියේ ඒක කරගන්න බැරුව ගියා. ඊට පස්සේ මම ස්ලිට් එකට ගිහිල්ලා බයක් කියනකොට තමයි මෑන් හන්ට් එක වින් කරන්නේ. ආපහු ඩිග්‍රී එකත් බාගෙන නතර කරගෙන මම රඟපාන්න ආවා. ඉතින් මේ මම ඒක කිව්වේ අම්මිලා කැමති හැම දෙයක්ම කවදාවත් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඉගෙනන්න හැදුවාම ඒක පැත්තකින් තිබ්බ. ඊට පස්සේ ඩිග්‍රී කරන්න ඒක පැත්තකින් තිබ්බ. ඊට පස්සේ රඟපාන්න උනා. ඒකත් පැත්තකින් තියන්න උනා එක කාලයකදී ජීවිතේ. ඒක මම පස්සේ කියන්න. ඊට පස්සේ ආපහු මම ගත්ත නෑ. මම තමයි සංගීත සතරසිංහ කියන කෙනා ආස කරපු දෙයක් තිබ්බා. උගේ ජීවිතේ මොකද්ද කියන එක අඳුර ගන්න ඕනේ කියලා. ඉතින් එතනට මාව ආයෙ ගේන්න මම වැඩ කළා. දැන් මේ ඉන්නවා මේ විදිහට. සංගීත සම්බන්ධ වෙනවා ටෙලි නිර්මාණවලට. මගේ පළවෙනිම නාට්‍ය සඳසාවි සමන් කුමාර ලියනගේ මහත්මයා තමයි අධ්‍යක්ෂණය කරේ සමන් අය. ඊට පස්සේ ඒකේ ප්‍රොඩක්ෂන් එක ප්‍රොඩියුසර් හිටියේ රංජිත් ප්‍රේමලාල්. ඉතින් මට තාත් එක්ක වගේ මාව මුලින්ම මේ ෆීල්ඩ් එකට ගේන්නේ එතුමා. ඒක වෙන්නෙත් මෙහෙමයි. අතරම ගොත් චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයාගේ ටෙලි නාට්‍යයක තාත්ති හිටියා. තාත්ති ඉන්නකොට ඔය සෙට් එකට මාව මේ මම මොකක් හරියට තාත්තිට දෙන්න ගියා. ඒ සෙට් එකට මොකක් හරි මම දෙන්න ගියාට මට අමතක වෙලා ඇවිල්ලා. ඒ ගියපු වෙලාවක මේ ඔය රංජිත් සර් ඉතර ඉඳලා මේ කිව්වා
මේ කවුද මේ පුතාද කියලා ඔව් කියලා. හොඳ ලස්සන කොල්ලෙක් ඉන්නේ කියලා. මම හිතුවා මේම නෑ රැවුල් කපලා මම එන සයිස් එතකොට. සෙල්ලම් කරනවා ජිම් යන එහෙම. එතකොට මේ ලස්සන කොල්ලෙක් නේ මූ රඟපාන්න දාන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ මම එතකොටත් ඔඩිෂන් යනවා නාට්‍ය වලට වෙන නාට්‍ය වල ඔඩිෂන් යනවා. එතකොට තාත්තා කිව්වා ආවෝ මූ කිව්වට අහන්නේ නැහැ එහෙම කියලා කිව්වා. ඊට පස්සේ මේ ඉන්නකො පොඩ්ඩක් ඉන්නකො මම මේ මාපිටිකම සර්ට කියන්නම් කියලා මාපිටිකම සර්ට කිව්වා කියලා මාව දැන් මේ විලන් කෙනෙක්ගෙත් යාළුවෙක්ට මට තිබ්බේ හිටගෙන ඉඳලා ලයින් දෙකයි කියන්නේ ඒ ලයින් දෙක මම කිව්වා. කියලා ඉවර වෙලා මේ කොහමරි ඊට පස්සේ චන්ද්‍රරත්න මාපිටිකම සර් කතාව ටෙලිග්‍රාම් එක ෂූට් කරගෙන එනකොට තීම් සෝං එක වෙන්න කලින් මගේ කැරක්ටර් එක කලකොල මේන් රෝල් එක ගර්ල් කෙනෙක්ගේ බොයිෆ්‍රෙන්ඩ් විදිහට කත් කරලා තීම් සෝං එකටත් මාව අරන් තීම් සෝං එකටත් මාව ෂූට් කළා. කොහොම හරි ඒ ඩ්‍රාම එක මොන හරි හේතු නිසා ඒ කාලේ ටෙලිකාස්ට් කරගන්න බැරුව ගියා. ඒ අතරතුර කිව්වා මූට මේ මේ රෝල් එක කරන්න දෙන්න මම ඊළඟ වැඩේදී ඔඩිෂන් වලට මේක අනිවාර්යෙන් දානවා කියලා. ඒ කිව්වා වගේම අරකේ ඔඩිෂන් යනකොට සඳසාවි ඩ්‍රාම එකේ මට කතා කළා. ඉතින් සමන් කුමාර ලිනිග මහත්මයයි ඔය රංජිත් සර් ඔක්කොම හිටියා එතන. ඉඳලා ඔඩිෂන් එකට ආවේ මමයි තාරුකායි. තාරුකා වන්නිආරච්චි. මගේ පළවෙනි නිලිය. මේ ඊට පස්සේ අපි දෙන්න ඔඩිෂන් එකෙන් තේරුණා. ඒක තමයි පළවෙනි ඩ්‍රාම එක ටෙලිකාස්ට් වුණේ තිරුව එකේ. එතනින් එහාට තමයි ගමන පටන් ගන්න අත්තම්මා ඔහොමම නාට්‍ය බොහොම මාදව බම්බිය ඔහොම ගොඩක් කරගෙන ආවා. ඒන අතරතුරදී යම් පෞද්ගලික කාරණාවක් මත රංගනය කියන එකෙන් නිකන් වැනිෂ් වෙලා යනවා. මට ඒක අතාරින්න වෙනවා. වෙන ඔප්ෂන් එකක් නැතුව යනවා මට එතනදී. ඒක නතර කරලා මම රට යනවා ඇමරිකාවේ ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ ආයෙ ලංකාවට එනවා. ඒ කාරණා ටික කොහොම හරි සෝට් කරගෙන ඉවර වෙලා ගෙදර ආපහු මම එනවා නැවත අම්මේ තාත්තා ගාවට. ඒ ආවට පස්සේ ආය මට කම්බැක් එකක් ගන්න මට ඕන වෙනවා ලයිෆ් එකට. මේ ඉතින් මම කරා මාස 3ක් විතර මම එනවා කාමරය ඇතුලේ කනවා බොනවා, හවසට ජිම් යනවා, කණ්ණාඩි ඉස්සරහා මම මටම චරිත හදා ගන්නවා, මම මටම ඩයලොග්ස් හදා ගන්නවා, මම එක එක විදිහට ඒක නිරූපණය කරලා බලනවා, මම මට හොඳයිද කියලා බලනවා. මාස 3ක් විතර කළා. ඒ කර ඉන්නකොට ජනක සම්පත් කියන ප්‍රොඩියුසර් කතා කරනවා තවදුරයි ජීවිතයකට. ඒකේ පටන් අරගෙන ඒ පටන් ගත්ත ගැන්ම 2000 මම හිතන්නේ 18 ආපහු ආරම්භ කරන්නේ. ඊට පස්සේ මගේ ලොකුම බ්‍රේක් එක දෙන්නේ ශිවා අයියයි සහන් අයියයි සහන් විජේසිංහ අයියයි. ශිවා අයියා මට හම්බෙන්නේ පළවෙනි පාට ඒ ඩ්‍රාම එකෙන්. ඒකත් ලස්සන කවද කියලා දාන්නද? කියන්න. ශිවා අයියා මේ කියන්නේ ශිවා අයියා ඒ නාට්‍යයේදී මාව පෙන්නුවාම ශිවා අයියා කවදාවත් මාව දැකලා නැහැ. ඒතකොට මම රැවුල වවලා හිටිය ෆොටෝ එකක් තමයි පෙන්වන්නේ පැණිකුරුල්ලෝ නාට්‍යය. පැණිකුරුල්ලෝ නාට්‍යයේ මේ මගේ කැරක්ටර් එකට සහන් අයියයි සහන් විජේසිංහ අයියා පෙන්නුවාම මාව ෆොටෝ මේ මූ තමයි මේකට තෝරන් ඉන්නේ ශිවා මෙහෙම කියලා පෙන්නුවාම ශිවා එකක් තියෙනවා මේ මම මූව දන්නේ නැහැ නේ බං මූට රඟපාන්න පුළුවන්ද කියලා ඇහුවලු. ඊට පස්සේ කොහොම හරි වෙන රංගන ශිල්පියෙක් තමයි ඒකට යෝජනා වෙලා තිබිලා තියෙන්නේ. නෑ මූ කරයි මෙහෙම කරා. මොකද සහන් අයියාගේ මාදොබමේ ඩ්‍රාම එක මම රඟපාන එක නතර කරන්න කලින් මම රංගපෑගේ මේන් රෝල් එකක් කරාම. ඉතින් එයාට මතකයි මාව. ඒ මතකෙට මෙයා මාව යෝජනා කළා තිබ්බා. ඉතින් දැන් පළවෙනි දවසේ ෂූටින් එයාට පෙන්ලා තියෙන මම හොඳ රැවුල වල ඔක්කොම කරලා තියෙන එක ෆොටෝ එකක් පෙන්ලා දීලා දැන් ශිවාය ඉන්න උදේ පත්‍රේ බල මම හැන්දි සෙට් එකට එදා තමයි මුහුරත් එක දිගින්නේ මම බැහැලා ගියා මම ශිවායව දැකලත් නෑ මම ශිවාය ෆොටෝ වලින් බලලා දැන් ශිවාය මේ ඉන්නේ කියලා බලලා මම ගියා යනකොටම ශිවාය ඉන්න පත්‍රේ බලවල මං කිව්වා ශිවාය කොහොමද කියලා මම අතනවා මම එහෙම බැලුවා මම බලලා හොඳයි මල්ලි කිව්වා මම මෙහෙම කළා මම ශිවාය මම ඇතුළට ගිහිල්ලා නැංග මම ඇතුළට මම දැක්ක මේ පැත්තේ ඇහෙන් ශිවාය නැගිට්ටා පත්තරය කියලා සිංගාල ඇතුළට ගියා මම ඊට කලින් දාසේ රැවුල සම්පූර්ණයෙන්ම කපලා ගියේ සම්පූර්ණයෙන්ම කපලා ගියේ රැවුල වෙන වැඩකට කපන්න වෙලා මේ ඊට පස්සේ ශිවාය අහලා තිනවා ගිහිල්ලා එදා පළවෙනි දවසේ ෂූටින් කළා පළවෙනි සීන් එකේ ඉඳන්ම තිබ්බේ මාර ඉමෝෂනල් සීන්ස් වගේ ඒ ටික මම මගේ උපරිමයෙන් කරා ශිවාය මොනවද කරේ මම හැමදාම මම ළඟට ගිහලා ශිවාය හොඳයිද අවුලක් නැද්ද උඹ කරගෙන ඵලයන් කරපන ඵලයන් එහෙම කිව්වා ඔබර එදා රෑ කට්ටිය පොඩ්ඩක් ගෙද වෙච්ච වෙලාවේ කියලා තිනවා ඌ මෑත කාලේ දැකපු හොඳම ටෙක්නිකල් නළුවා මම කියලා ශිවාය කිව්වා ඒක යා කමෙන්ට් එකකුත් දුන්නා මට ඩ්‍රාමා එක ලොන්ච් වෙන වෙලාවේ මේ කොහොම හරි ඒ ලව් එක ඒ ඇක්ටිං වලට තිබ්බ ආදරේ ශිවාය ඊට පස්සේ මම ශිවායත් එක්ක වැඩ ගණනාවක් දැන් අදටත් ශිවායත් එක්ක ඩ්‍රාමා කරනවා මේ ඉතින් සාහනයටත් ස්තුතිවන්ත වෙනවා ඒ දීප අවස්ථාවට මේ ඒක තමයි මගේ ආපහු බ්‍රේක් එක ඒක තමයි මිනිස්සු අතරට ආයෙ මම ආයෙ පැණිකුරුල්ලෝ වලින් ඉතින් ඉවස් තාම ඉන්නවා ඉතින් පැණි කුරුල්ලන්ගෙන් ආපු පැණි කුරුල්ලා පුංචි තිරේ දෙවනත් කරද්දි මට හිතෙනවා මීළඟ ආරාධිතයා කැඳවන්න මේ හොඳම වෙලාව කියලා. තව කෙනෙක් ඉන්නවා. මේ කතාබහ අනු අනිවාර්යයෙන්ම දෙන්නෙක් ඉන්නටම ඕන. කාටද මම මේ ඇරයුම් කරන්නේ? මේ දිනවල විකාශය වෙන තවත් ටෙලිනාට්‍යයක් තමයි රැල්ල වෙරළට ආදරේ. මේ රැල්ල වෙරළට ආදරේ ටෙලිනාට්‍යයේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත කතාබහට ලක් වෙච්ච තරුණියගේ චරිතය නිරූපණය කරන
රංගන ශිල්පිනියටයි මේ ආරාධනය. කැතරින් එන්නකෝ. අද වන විට රංගන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න රංගන ශිල්පිනියක්. ඇය නමින් තරින්දි ප්‍රනාන්දු. තරින්දි බොහෝම ආදරයෙන් ඔබ පිළිගන්නවා. මෙන්න මේ විදියට. ඔන්න ඔයා දිහා බලපුවාම දෙන්නගෙන ආපු මල් එකත් අමතක වුණා. පොඩ්ඩක්. මේ මල් එක දිහා ආදරයෙන් පිළිගන්නවා. හැබැයි ඔයා තරම් ලස්සන නෑ. thank you අයියේ. ඔතන මල් එක කොතනින්ම තියලා ඔයාට ආයි වාඩි වෙන්න පුළුවන්. නෑ ඔයා මං කෝ විදිහට පිළිගන්න ඕන. හග් එකක් දෙන්න වෙයි. hello. මල් නම් ගෙනාවේ නෑ. වාඩි වෙන්න. ඔයාලා කොහෙද වාඩි? එහෙද මෙහෙද? මෙතන හොඳයි වගේ. හරි. ඉතින් තරින්දි කොහොමද? හොඳින් ඉන්නවා අයියේ. මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ මේ දවස්වල ඇත්තටම අපි හැමෝම දන්නවා කොරෝනා ව්‍යසනයේ හින්දා අපේ රූගත කිරීම අතරමඟ නැවතුණා. ඉතින් දැන් ඒවා ක්‍රමක්‍රමයෙන් පටන් අරගෙන තියෙනවා ආයිමත්. මේ දවස්වල විශේෂයෙන්ම මම අලුත් ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න සැලසුම් කරනවා. ඉතින් ඒකත් එක්ක වැඩිදුර අධ්‍යාපනය හදාරනවා ඒ සම්බන්ධව. දැන් ව්‍යාපාරය ගැන අහන්න ඕන, වැඩිදුර අධ්‍යාපනය ගැන අහන්න ඕන. ඊට කලින් සංගීත අපි පුංචි කාලේ ගැන දැනගමු නේද? කොහොමද දන්නේ නැහැ දැන්. පවුලේ එකම දරුවද තරින්දි? නෑ මම බාලයා. බාලයා බඩපිස්සා. ඉතින් පවුලේ තොරතුරු කියමු. පවුලේ 4 දෙනයි. තාත්තයි අම්මයි මමයි අක්කයි. අක්කා මට වැඩි අවුරුදු 10ක් වැඩිමල්. අවුරුදු 10ක්? ඔව්. ඉතින් අම්මා දැන් ජීවිතුන් අතර නැහැ. එයා 2016 දී නැති වුණා. අපි අතරින් වෙන් වුණා. එතකොට ගම? ගම මීගමු කොච්චිකඩේ. පල්ලන්සේන කියන ග්‍රාමයේ. ඉපදුනේ රාගම හොස්පිටල් එකේ. ඉතින් ඉස්කෝල 3කට ගියා මං. ප්‍රාථමික අධ්‍යාපනය හදාරුවේ පල්ලන්සේන ප්‍රාථමික විද්‍යාලයේ. ඊළඟට 6 වසරේ ඉඳලා 8 ශ්‍රේණිය වෙනකන් දලුවකටුව ශාන්තානා මහාවිද්‍යාලයේ. 9 ඉඳලා A levels වෙනකන් දංකොටුව බාලිකා මහාවිද්‍යාලයේ. පාසල් 3ක අධ්‍යාපනය ලබන අතරතුරේදී කලාවට සම්බන්ධ වුණාද? මෙහෙමයි පොඩි කාලේ ඉඳලා අයියේ මම ඇත්තටම මේ කොතන ගියත් කැපිලා පේනවා. මොකද ඩාන්සින් වලින් ස්පෝර්ට්ස් වලින් ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලම දක්ෂයි. හැබැයි අධ්‍යාපන කටයුතු නිසා පොඩ ඒවා මට සීමා වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි පොඩි කාලේ ඉඳලම කලාවට දක්ෂයි. පොඩි කාලේ ඉඳලම කලාවට දක්ෂයි. එහෙම දක්ෂ වෙච්ච තරින්දිට කොහොමද අවස්ථාව ලැබෙන්නේ කලා ලෝකයට සම්බන්ධ වෙන්න? ඇත්තටමයි ඒක දිග කතාවක්. දිග කතාව අපි කෙටියෙන් කියමු. කෙටි කරලා කියන්නන්නේ. ඇත්තටම මම O level කරේ කොමර්ස්. ඊට කලින් මම ඩාන්සින් කරා. ඉතින් මගේ අක්කා කිව්වා එයා බැංක කෙනෙක්. ඉතින් එයා මට කිව්වා මේ ඔයත් බැංක කෙනෙක් වෙන්න ඕනේ සහ එයා යුනිෆෝම් ඇඳලා ඔෆිස් යනවා මම දැකලා තියෙනවානේ. ඉතින් මම ආස වුණා ඒ විදිය වෙන්න. ඉතින් මම A levels ඉවර වෙච්ච ගමන් ජොයින් වුණේ බැංකුවකට. ඉතින් මම පෞද්ගලික බැංකුව ආයතන දෙකක වැඩ කරලා තියෙනවා. අවුරුදු 4ක්. ඊට පස්සේ ඒත් අර හිත ඇතුලේ ඉන්නේ කලාවට කැමති කෙනෙක්නේ. පොඩි කාලේ ඉඳලා ඩාන්සින් කරලා තියෙනවා. ඉතින් මම කොහොම හරි 2016 අම්මා නැති වුණාට පස්සේ බැංකුවෙන් අයින් වුණා. අයින් වුණාට පස්සේ මම ගියා ගෑන් ශ්‍රීමල්ලය ගාවට ඩාන්සින් ක්ලාස්. ඉතින් ඔහොම කරගෙන යනකොට මාව චිත්‍රපටයකට තෝරගන්නවා චරිත අබේසිංහ මහත්මයා. ඒ චිත්‍රපටය තාම රිලීස් වුණේ නැහැ. එතනින් තමයි කන්ටැක්ට්ස් හැදිලා මගේ මිනිස්සු දැනගන්න උපමාලි චරිතයේ පැහැසරා ඩ්‍රාමා එකේ නිල්වල ආයතනය නිෂ්පාදනය කරපු සඳුන් රාජකරණ මහත්මයා අධ්‍යක්ෂණය කරපු එතනින් තමයි මම මේ ශාස්ත්‍රයට පිවිසෙන්නේ. ඊට පස්සේ ටෙලිනාට්‍ය ගොඩක චරිත නිරූපණය කරන්නට ලැබෙනවා. ගොඩක් හම්බුණා. මොකද ඉස්සෙල්ලාම මම කරේ පැහැසරා ටෙලිඩ්‍රාමා එකේ උපමාලි කියන චරිතය. ඒකටත් ගොඩාක් ප්‍රේක්ෂකයෝ මට හැදුනා. ඉතින් එතනින් පස්සේ සමන් කුමාර් ලියනගේ මහත්මයාගේ නේත්‍රා ටෙලිඩ්‍රාමා එක, දංකුඩ බණ්ඩා ටෙලිඩ්‍රාමා එක, ඒ වගේ ගොඩාක් මිනිස්සු දන්න චරිතයක් පත් වෙන්න පුළුවන් වුණා. මෑතකදී බොහෝ දෙනෙක් කතා කළා ඔබ දාම් ටෙලිනාට්‍යයේ නිරූපණය කරපු චරිතය. ධනුෂ්ක රත්නායක මහත්මයා තමයි දාම් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරේ. ඉතින් ඒකේ මම කරේ එයා හොස්ටස් කෙනෙක්ගේ චරිතයක්. පොඩි බබෙක් ඉන්නවා. චමරි ලියනගේ තමයි මගේ හස්බන්ඩ් හිටියේ. ඉතින් ඒකත් වෙනම චරිතයක් වුණා. මොකද මම එයා හොස්ටස් කෙනෙක් වෙලා මං මැලේසියාවලට ගිහිල්ලා එතනදී වෙනම ඩ්‍රග් මාෆියා කණ්ඩායමකට මම සම්බන්ධ වෙලා මාව අතුරුදහන් වෙනවා. ඉතින් ඊට පස්සේ මං ඇවිල්ලා
කොහොම හරි මාව හොයා ගන්නවා. ඉතින් ලොකු දෙයක් කරන්න තිබුණා. ඇත්තටම මිනිස්සු ගොඩාක් ආදරය කරා ඒ චරිතයට. අදත් මට අමායා කියලා කතා කරනවා. ඉතින් අමායට කොහොමද මේ කට ටිකක් සැර කැතරින් වෙන්න අවස්ථාව ලැබුණේ? ඒකයි ඇත්තටම නිවන්ත අයියාගේ ඒ චරිතය හදලා තියෙන නිවන්ත අයියා. මට ওই ඩ්‍රාමා එක පටන් ගන්න කලින්ම ස්ක්‍රිප්ට් එක අතට ආවල් ගමන් නිවන්ත අයියා මට කෝල් කරා. මට කිව්වා නංගි මේකේ තියෙනවා කැතරින් කියලා චරිතයක් කළු මාලයක් දාලා සායක් ඇඳලා වැල්ලේ කෙල්ලෙක්ගේ චරිතයක් මට මැවුනේ ඔයාව. මං කිව්වා හරි මමත් ඇත්තටම වැල්ලේ කෙල්ලෙක් කිව්වට මමත් මීගමුවේනේ. ඒ නිසා මට පොඩ්ඩක් ඒ චරිත ලක්ෂණ තියෙනවා හයියෙන් කතා කරන්න බොහොම පුළුවන් මට. ඉතින් මේ ඒ චරිතය මම මගේ දේවලුත් එක්ක නිවන්ත අයියා මාව ඒ හොඳ අධ්‍යක්ෂණයකට යටත් කරා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම අවුට්පුට් එක ගොඩක් සාර්ථකයි. මොකද සමහරක් අය බනිනවා කැතරින්ට. මොකද මම ශිවාට ආදරෙයිනේ මං යාව. බලෙන් ඇඟේ එල්ලෙනවා. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඔව් ඉතින් ඇත්තටම මං ඒකට ආසයි ඒ චරිතෙට. මොකද හැමදාම අර ප්‍රේමවන්තිය වෙලා කියන්නේ ප්‍රේමවන්තිය වෙලා ඉන්නවට වැඩිය මං ආසයි මිනිස්සු බනිනවට. මොකද මම එතකොට මම ඒ කියන්නේ මම මේක හරියට කරලා තියෙනවා කියන එකනේ. ඉතින් ලස්සනට කරා ඉතින්. දැන් තරින්දි හරිම සුදු පාටයි ලස්සන ගෑනු ළමයෙක්නේ. ඉතින් මෙහෙම චරිතයක් එකපාරට බාර ගන්න පොඩි අකමැත්තක් තියුනේ නැද්ද හිතේ? ඇත්තටම අයියේ මම හරි කැමතියි. ඒ කියන්නේ මම නොවි මගේ අපියරන්ස් එක වෙනස් කරලා කරන කැරක්ටර්ස් වලට මම ඇත්තටම කැමතියි. හැබැයි දැන් මට හිතෙනවා මම එහෙම කරනවා වැඩි දෝ කියලාත්. මොකද මම මේ විදිහට රංගපෑවේ ඇත්තටම අමායා මේ දාම් ටෙලිඩ්‍රාමා එක සහ ඉන්ටර්නැෂනල් විතරයි. අනිත් ඔක්කොම ටික මම මේ පීරියඩ් ඩ්‍රාමාස් වල මගේ අපියරන්ස් එක වෙනස් කරපු කැරක්ටර්ස් තමයි මම කරේ. ඉතින් ඒක මට හානියකුත් නෙමෙයි. මම කැමතියි ඒකට. ආපහු යමු අපි සංගීත් එක්ක කතා කරන්න. දැන් සංගීත් පාරදිගේ ටෙලිනාට්‍යය නිරූපණය කරන්නේ ඩේමියන්. මේ ඩේමියන්ට මිනිස්සු බයිනවා. බයින්නේ ඩේමියන්ව පෙන්වන්න බෑ. මොකද ඩේමියන් කරන වැඩ හින්දා කතාවේ ඉන්න බොහොම මිනිස්සුන්ගේ ආදරේ දිනාගත්ත චරිතවලට වෙන්නේ හැම වෙලාවෙම අසාධාරණයක්. ඉතින් ඩේමියන් ගුටි කරනවා නම් මිනිස්සු කැමතියි. ඩේමියන්ට බයිනොක නම් මිනිස්සු කැමතියි. හරිම කැමතියි. ඉතින් මෙහෙම චරිතයක් බාර ගන්න මොකද හිතුනේ සංගීත? අයියා මෙහෙමයි මමත් අර කිව්වා වගේම මගේ මොකද්ද වාසනාවකට මම ආස විදියටම මම ආස නැහැ හැමදාම ප්‍රේමවන්තයම වෙන්න. ප්‍රේමවන්තයා වෙන්න ආසයි ප්‍රේමවන්තයා වෙනස් ප්‍රේමවන්තයෙක් වෙනවා නම්. හැමදාම අපි දුක කඳුල විතරයි සතුටයි විතරක් තියෙන ප්‍රේමවන්තය නැතුව ඒ ඇතුලේ යාට කරන දේවල් ගොඩක් තියෙනවා නම් මම ආසයි. ඉතින් මට ඇත්තටම කතන්දරේ චරිත වෙනස් වුණා. හේතුව ඔක එන්න තිබ්බේ වෙන විදියකට. නමුත් අවාසනාවකට ෂෙඩියුල් එක පටන් ගන්න පළවෙනි දවසේම අම්මිට තාත්තටයි කොවිඩ් ආසාදනය වෙලා ඉතින් අපිට ක්වොරන්ටයින් වෙන්න වුණා. මට මෙයා වුණේ නැහැ. නමුත් මට යන්න බැහැනේ එළියට. ඉතින් ඒක නිසා සද්දායියයි ශිවායියයි පුදුම අමාරුවක් වැටුණා. කැරක්ටර් එක ලියලා තිබ්බක වෙනස් කරන්න වුණා. එහෙම මොකද ෂූටින් ලොකේෂන් බුක් කරලා ඔක්කොම කරලා ආටිස්ට් කෙනෙක් වෙනස් කරන්න වුණාම ඉතින් ඊට පස්සේ ওই වෙන විදිහකට තමයි චරිතය එන්නේ. නමුත් කොහොම හරි ඒ ඩේමියන් කියන චරිතය මට නම් ඒක තේරුණා. මොකද මම දන්න ඩේමියන්ට මුලින් තියුනේ කාසෙල් එකක්. ඊට පස්සේ එනකොට ඩේමියන්ට ස්ටුඩියෝ එකක්. සද්දය තමයි ඕකට වක් කියන්න ඕන. කොහොම හරි ඉතින් ඩේමියන් කියන චරිතය මම වෙනස් විදිහකට ප්ලේ කරගත්තා. ඒක ජනතාව අතරට ගිහින් තිබ්බා වෙනස් විදිහට. මම දන්නේ කොහොමද කියලා මම ලොකුවටම මේ කතාව ඇතුලේ නැති වුණා. ඩේමියන් කියන චරිතය දන්නවා. දැන් පාරවල් වල ගියාම එකක් පාරදිගේ නාට්‍යයට පුදුම ජනප්‍රසාදයක් තියෙනවා. හරිම ආදරේ. ඉතින් ඒ ඩ්‍රාමා එක ඇතුලේ ගොඩක් වෙලාට ඒ චරිත හැම එකක්ම මේ ආදරෙන් වැළඳගෙන තියෙන ප්‍රේක්ෂකයෝ. ඉතින් ඒ නාට්‍ය ඇතුලේ ඩේමින් කියන චරිතයත් මතකෙట్లా තියෙනවා. හැබැයි මං විලන් කරන්න මම කැමතියි. මට ප්‍රශ්නයක් නැහැ. මං කිසිම ගැටලුවක් නැහැ. පෞද්ගලික ප්‍රශ්නයක් මට නැහැ. මං ආසයි දෙන චරිතය හොඳට කරන්න සහ වෙනස් චරිත කරන්න මං අර නාගා කිව්වා වගේම හරිම ආසයි. අපි හම්බ වෙන්නෙත් එහෙම ඉන්නේ මුලින්ම. ඔව්නේ. කුස්මාසන දේවිටෙල් නාට්‍යයෙන් අපි දෙන්න හම්බුනේ. ඩෝන කතරිනා. මම රැවුල් ඒක තමයි ඔය දෙන්න එකට තෝරගන්න මට තිබිච්ච ප්‍රධානම හේතුව. ඔය දෙන්න එකට රඟපාලා තිබීම. රඟපාල දෙපාරක් තුන්පාරක් විතර කරා. ගොඩක් ඊට පස්සේ අපි ගොඩක් නිර්මාණ කරා. ඒවා ටෙලිකාස්ට් වුණේ නැහැ. ඊට පස්සේ අපි දෙන්න හම්බුනේ නැහැ. අද හම්බුණානේ. අද හම්බුණා. පාරදිගේට අමතරව මම දන්නවා මේ දවස්වල බොහොම අභියෝගාත්මක චරිතයකට පණ පොවනවා සංගීත්. ඒ ගැන අපිට කතා කරන්න පුළුවන්ද? පුළුවන්. කතාවේ නම චන්ඩි කුමාරයාමි. චරිත අබේසිංහ තමයි අධ්‍යක්ෂ කරා. චරිත අයියා ඉතින් thank you so much මායකට තෝරගත්තට සහ මේ චරිතේ නම කපුරුවා. කපුරුවා. මේ කපුරුවා ඒක 1870 ගණන් වල විතර කතාවක්.
මාධවී තමයි චන්ඩි කුමාරය හාමිට පණ පවන්නේ. ඉතින් කපුරුවා කියන්නේ විශේෂ චරිතයක් සහ මට මෑත කාලේ මම ඊටාම ආසාවෙන් කරන චරිතයක් හේතුව මම ඒකට සෑහෙන මහන්සි වුණා. ඒ කියන්නේ ඉන්න තියෙන සරම ඇඳලා විතරයි. සෙරපු දෙයක්වත් දාන්නේ නැහැ. ඉතින් මට ඇඟ ගැන හිතන්න වුණා. මගේ ඇක්ටිං ගැන මට හිතන්න වුණා. කොණ්ඩයක් විග් එකක් ලොකු විග් එකක් දානවා. එතකොට මට ඒකත් එක්ක රඟපාන්න මම මොනවද කරන්න ඕන නොකළ යුතු දේවල් මොනවද කියන එක ගැන සෑහෙන්න මට හිතන්න වුණා. ඒ කියන්නේ ෆ්‍රී ප්‍රිපරේෂන් එකක් ඕන වුණා මට ඒකට. ඉතින් ඒකට මම සෑහෙන මහන්සි වෙලා ඒ වැඩේට දැන් දවස් 3-4ක් අපි ෂූටින් කළා. දැන් ලොකු ෂෙඩියුල් එකක් යනවා ජනවාරි මාසේ. ඉතින් ඒක හරිම අභියෝගාත්මක කියන්නේ ඒකේ තියෙන්නේ මම පටන් ගන්නෙම කතාවේ මම කතාව කියලා වැඩක් නැහැ. මෙහෙම කිව්වොත් එහෙම ඒකට අකල් අතල් එක නැතුව යනවා. මේ ඒක කියන්නේ මම කොහොමද ආසම කරපු විදිහ එකක්. ඒක ඇතුලේ හැමදේම තියෙනවා. දුක සතුට ශෝකය ෆයිටිං ද කතාන්දරේ එහෙම එකක් අංගම් පොර කරන එහෙම චරිතයක්. ඒක මරු. ඒ කියන්නේ ඒක බලන්න ඕනේ. මම කියලා වැඩක් නැහැ. ඒක ඒතකොට ප්‍රේක්ෂකයන්ට අතල් එක නැතුව යනවා. එහෙම කියන්නට එපා. සංගීත වාසනාවන්තයි. මොකද සංගීත වැඩ කරන්න ලැබෙන්නේ අති දක්ෂ අධ්‍යක්ෂකවරුන් යටතේ. දැන් සිවගුරුනාදන් මහත්මයා ගත්තත් චරිත් ගත්තත් බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත නිර්මාණ රසකගේම අධ්‍යක්ෂකවරු වෙලා තියුණේ ඒ දෙන්න. ඉතින් ඒ දෙන්නත් එක්ක වැඩ කරන්න ලැබීමම මම හිතන්නේ ලොකු වාසනාවක් වාසනාවක්. විශේෂයෙන්ම බොහෝ තරුණ රංගන ශිල්පීන්ට නොලැබෙන. ඔබත් එහෙමයි. ධනුෂ්ක රත්නායක වගේ බොහොම දක්ෂ අධ්‍යක්ෂකවරු යටතේ තරින්දිටත් අවස්ථාව ලැබෙනවා රංගනයේ නියැලෙන්න. තරින්දිගේ චරිතය ගැන කතා කරනකොට රැල්ල වෙරළට ආදරෙයි. මොහොතකටවත් හිතෙන්නේ නැද්ද මේ ගෑනු ළමයාට මිනිස්සුන්ගේ අනුකම්පාව ලැබෙයි කියලා ඉදිරියේ? දැනටමත් අයියේ ලැබිලා තියෙන්නේ. මොකද මගේ ඒකේ එක සීන් එකක් තිබ්බා ශිවා හොස්පිටල් එකේ ඉන්නකොට ඒගොල්ලෝ ප්ලෑන් කරනවා ශිවයි බාබුයි මේ සුදුමණිකව හොස්පිටල් එකට ගෙන්න ගන්න බෑ මොකද මම බලන්න ඇවිල්ලා යාට කෑම එහෙම අරගෙන ඉතින් මාව වොෂ්රූම් එකට යවනවා යවලා ඒ දෙන්න කතා වෙනවා මේ දැන් කොහොමද මචං අපි සුදුමණිකව ගෙන්න ගන්නේ මේ කැතරින් ඇතුළේනේ කියලා මට ඒක ඇහෙනවා ඉතින් මම ඇවිල්ලා S2 කඳුළු පුරවගෙන මම ශිවායියට කියනවා මං එළියට යන්නම් කමන්න ඒගොල්ලන් ගෙන්න ගන්න කියලා ඒක තප්පර 5ක වගේ සීන් එකක්. ඉතින් ඒ සීන් එකෙන් මිනිස්සුන්ව සම්පූර්ණයෙන් අනිත් පැත්තට පෙරළුණා. ඒ වෛරය ආදරයකට පෙරළුණා. දැන් ගොඩාක් කමෙන්ට්ස් වල තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අය මට ආදරය කරනවා දැන්. ඒ වෛරය ආදරයකට පෙරළුණා. හැබැයි කැතරින් නම් අතාරින්නේ නැහැ කොහොමටත්. කොහොම හරි ශිවාගේ ඇඟේ එල්ලෙන්නමයි බලන්නේ. සංගීත් මොකද හිතන්නේ ඉඟුරු බිස්කට් එකක් කාලා අපි ඉඟුරු තේ එකක් බොමුද දැන්? බොමු. කමු. බොමුනේ. කන්න බොන්න නම් ඕන වෙලාවට. බැයි කියන්නේ අපි දෝන කතින ෂූටින් ඔතන මතකද මම කන්ට්‍රෝල් එකේ හිටියේ කන්නේ sugar free biscuit අරම එහෙම කෑවේ කෑම ගැන හිතනවද ගොඩක් කෑම ගැන මම චරිතයකදී හිතනවා ඒක නැත්තම් නම් මම දෙන ඕන එකක් මම කනවා මට එහෙම කිසිම ගැටලුවක් නැහැ මස් මාළු එහෙම ભેදයක් නැහැ හැබැයි මට කවුරුයි කිව්වොත් සංගීත් මෙහෙමයි උඹට මේ චරිතයේදී උඹට මේ මෙන්න මේවා බැලන්ස් කරන්න වෙනවා කියලා මට මාසයක් ඇති හොඳට මේක වෙනස් කරන්න. ඒ චරිතය වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න ලෑස්ති. කරනවා අනිවාර්යෙන් කරනවා. ඉතින් ඒක ලයිෆ් එකනේ අපේ නේ අපි ආදරය කරේ ඒකට රංගන ශිල්පියෙක් ෂෝ ශිල්පිනියක් වෙන්න ආදරය කරනවා කියන්නේ ඒක ලැබෙන්නේ පිනකට අයිය. හේතුව දක්ෂතාවය තියෙන්න ඕනේ. ඔයාට 100%ක් දක්ෂතාවය තිබ්බත් වාසනාව සහ තමන් කරව පිංගුණේ නැත්තම් තමන්ට ඒක ලැබෙන්නේ නැහැ. මොකද ඒක හොඳ ආකාරම දන්නවා කෙනෙක්ට අපි මේන් රෝල් දෙක තුනක් කරත් වැඩක් නැහැ ජනතාව අතරට යන්න පුළුවන් වෙන පොඩි අර කිව්වගේ තප්පර 5ක සීන් එකක් ඇති. ඒක තමන්ගේ පිනට ලැබෙන්න ඕනේ. ඒක කොච්චර දක්ෂතාවය තියලා කොච්චර හොඳට රඟපෑවත් සමහර අය උඩට එන්නේ නැති අවස්ථා තියෙනවා. දක්ෂ රංගන ශිල්පියෝ ශිල්පිනිය ඕන තරම් ඉන්නවා තරුණ. නමුත් ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලැබෙනවා කියන්නේ තමන්ට පින් කරලා තියෙනවා. තමන් කර්ම ශක්තිය බලපාන්න ඕන එකට. ඉතින් ඒක මට ලැබුණා. මනාගාට ලැබිලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඒකයි. ඒක නිසා ඒක රැකගෙන යන්න ඕන. අපි යනවා එහෙනම් මෙලිබන් එක්ක ඉඟුරු තේ බ්‍රේක් එකට. සංගීත් ඉඟුරු බිස්කට් එකක් කන අතරතුරේදී මම මේ විදියට ඉඟුරු තේ උගුරක් බොන අතරතුරේදී බීලා ඉන්නන්නේ. බොන්න. අයිය බොන්නයි. අපි එහෙනම් මේ හම්බ වෙන්නේ මෙලිබන් එක්ක ඉඟුරු තේ බ්‍රේක් එකත් එක්ක. සංගීතුයි තරින්දි කලාක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ආශ්‍රය කරනවානේ. ඒ අයගෙන් කීප දෙනෙක් මට ඔක්කොගෙම අදහස් විමසන්න හම්බුනේ නෑ. කීප දෙනෙක් ඔන්න බිස්කට් එකක් දෙනවා කා. තාම මේ කනවා. කාන්න ඩාලින් ඕන තරම අරන් තියාගන්න මතු ආරක්ෂාවට. කීප දෙනෙක්ගේ අදහස් විමසුවා ඕගොල්ලෝ ගැන.
මොනවද ඒගොල්ලෝ කිව්වේ කියලා දැනගන්න කැමතිද? රෙදි සායමයි දැන් මේ ඔව් මේ නේ. ටික හෙඩ් ටික දාගෙන මේ රෙදියෙන් දැන් පන්සල් යන පුළුවන් සුදු වෙලා සායම ගිහිල්ලා. නෑ එහෙම කියන කට්ටියකින් නෙමෙයි මම ගත්තේ. කාගෙන්ද අපි ඉස්සෙල්ලා අහන්නේ? සංගීත් ගැන? සංගීතයි ඔව්. හරි. අපි බලමු. සංගීත සතරසිංහ කියන්නේ ඉතාමත්ම දක්ෂ නව පරපුරේ කඩවසම් රංගන ශිල්පියෙක්. ඉතින් සංගීත මාලිට ඇත්තටම විවිධාකාර චරිත රංගපෑමේ පිපාසයක් තියෙනවා. මේ වෙනකොටත් විවිධාකාර චරිත රංගපාමින් ඉදිරියට ගිහිල්ලා වෙනස් ආකාරයේ අත්දැකීම් ලබන්න ආස කරන වෙනත් ලෝකේ නිර්මාණ බලන දක්ෂ රංගන ශිල්පියෙක්. මගේ කලා ජීවිතයට සුබ පතනවා. එක හිතින්ම සුබ පතනවා. හායි සංගීත් අයියා කොහමද? ඇත්තටම සංගීත් කියලා කියන්නේ මට වඩා අවුරුද්දක් බාල මගේ හොඳ මල්ලි කෙනෙක්. නමුත් මං එයාට කියන්නේ සංගීත් අයියා කියලා. සංගීත මට හම්බ වෙන්නේ පාරදිගිනාටි ඩේමියන්ගේ චරිතය හරහා. මගේ ගොඩාක් හොඳ යාළුවෙක් සංගීත් කියලා කියන්නේ. එයා සෙට් එකේ ඉන්න වෙලාවට අපිට පාළුවක් නැහැ. එයා පොඩක් එක තැන ඉන්නෙත් නෑ. දඟල පොඩක් hina යන කතා කිය ෆොටෝස් අරගෙන ඇත්තටම හරිම ක්‍රියාශීලී විදියට එයා ඒ සෙට් එක තුල හැසිරෙනවා. අනිත් කාරණේ මම සංගීතයේ දකින සුවිශේෂී ලක්ෂණයක් තමයි එයා අනික් අය ගැන ගොඩාක් කැරින්. අනික් අය ගැන ගොඩාක් හිතනවා. ඒ වගේම තමයි එයා හරිම නිහතමානී චරිතයක්. මේ ලැබුවා අලුත් අවුරුද්ද ඔයාට සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා හිතන පතන හැම වැඩ කටයුත්තක්ම ඒ විදිහටම වෙන්න කියලා මම හදවතින් ඔයාට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ඩේමියන් බ්‍රදර් මම සිකුර බ්‍රදර් කතා කරන්නේ සංගීත් සතරසිංහ. ඉතින් සන්තෝෂයි වාගෙන හොඳ රංගන ශිල්පියෙක් විශ්වාස කරනවා. ඉදිරියටත් ඉතාම හොඳ රංගන ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හොඳ චරිත නිරූපණයක් දකින්න අපි බලාගෙන ඉන්නවා. ඔයා ජනප්‍රිය කැටගරියේ ඉතාම හොඳ රංගන ශිල්පියෙක් විදිහට අපි දකිනවා. ඒක අවියක් කරගෙන මේ සමාජයේ යම්කිසි විදිහට හොඳ පණිවිඩයක් නිකුත් කරන්න පුළුවන්. වගකීමක් කරන්න පුළුවන් හොඳ රංගන ශිල්පියෙක් විදිහට පෙනී හිටින්න තවදුරටත් ඔබට ශක්තිය ලැබෙන්න ඕන. ඔබ හිතන්න ඕන. ඉතින් අපි ආදරෙන් බලන් ඉන්නවා දිහා. ඔයගේ ගමනට සුබපතනවා. ඉතින් සතුටින් ඉන්න ඕන. අපි දවසක හම්බෙමු. පාරදිගෙන හත්තියේ අපිට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි දෙන්නේ අපි ආදරෙයි. මම සික්තා. මොනවද හිතෙන්නේ? මම හීනෙන්වත් හිතුවේ නෑ මේගොල්ලන්ගෙන් අරගෙන ඇති කියලා. මේ ඒ කියන්නේ අනිත් හරි සන්තෝෂයි. ඒ කියන්නේ අපි හැමදාම සෙට් එකේ මූව් වුණාට තව කෙනෙක්ව ඇප්‍රීෂিয়েට් කරන එක, තව කෙනෙක්ට කමෙන්ට් කරන එක මාර වටිනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයකට නැත් තව කෙනෙක්ව ඇප්‍රීෂিয়েට් කරන්න දන්නේ නැහැ. බිම වැටලා තිබිලා මොනවා හරි දුන්නොත් එහෙම thank you කියන්නේ අපේ උන්ගේ කට ඇරෙන්නේ නැහැ. කටට හෙන ගහලා තියෙන්නේ. hina වුණොත් hina වෙන්නේ නැහැ, ලේ පොදන්නේ නැහැ මූණේ. ඒ කියන්නේ අපිට නිකන් දෙන්න තියෙන කෙල්ල hina විතරනේ. ඒකවත් දෙන්න බෑ මේ මිනිසුන්ට. ඒ කියන්නේ ඒකත් කිරලා මැනලා අමුට hina වුණොත් මට වඩා හොඳ රුන් තැනකට ගියොත් වගේ ඒ වගේ. එහෙම. හරිද? ඉතින් මේ කලාව ඇතුලේ ඉන්න පුද්ගලයෝ හරිම සෙන්සිටිව් නේද? ඔය පේනවා. දැන් මම මේ චන්දිර මම කියන්නේ කෙල්ල නැත්තම් නගා කියන්නේ. ඒක මට වඩා වැඩි මල්. හරිද? හැබැයි මට අයියා කියන්නේ. ඒතර සිකුරා ඒ ඔක්කොම හරිම දක්ෂ රංගන ශිල්පියෙක්. චන්දිය මට හම්බ වෙන්නේ ඇත්තටම චන්දිය මම පාර දිගට කලින් චන්දිය මමයි පොය ඩ්‍රාමාවක් කළා. පොය ෆිල්ම් එකක් කළා. ඒකේ මගේ වයිෆ්ට හිටියේ මම පළවෙනි පාර්ට් චන්දිය දකින්න. එතනින් හරිම ටැලන්ටඩ් මේ ඇක්ට්‍රස් කෙනෙක් චන්දි. ඉතින් ඊට පස්සේලා පාර දිගේ හම්බ වෙන්නේ. මම මේ සංගීතම තමයි අයියා. මම වෙන කොහෙ ගියත් අරින් දන්නවා මම සෙට් එකේ ගියත් මම තමයි මේකම තමයි මගේ මොඩල් එක. ආයෙ වෙන කොහෙත් වෙනස් වෙලා නැහැ. ඉතින් ඔය ඉන්න විදිය තමයි ඒක හරිම ආදරේ හිතනවා. එහෙම කතා කරනවා දැක්කහම ඒ කියන්නේ ඕක වෙන තැනක කියනවා කියන එකනේ කියන්නේ. කියන්නේ මම නැති තැනක මට මූන්ට් එකක් කියලා තම තැනක කියන්නේ නැහැ කියන්නේ හදවතින්. ඒතර මේ රොෂාන් නෑ කියන්නේ තාත් එක්ක වගේ. දැන් රොෂාන් නෑ මගේ මාමණ්ඩි වෙලා කතාවේ අලුතෙන් දැන් හිරු ටීවී එකේ විකාශනය වෙනවා ෂැඩෝ කියලා ඩ්‍රාමා එක. ඒකේ මගේ තාත්තාට ඉන්නේ රොෂාන් නෑ. ඉතින් ගන්න දේවල් බොහොම ඒ ජේෂ්ඨයන්ගෙන් මේ හරිම ආදරේ හිතනවා මෙහෙම කමෙන්ට් කරනකොට. ඔය හැම කෙනාටම මම කතා කරලා සංගීත වෙනුවෙන් මොන හරි දෙයක් කියන්න කිව්වම හරිම කැමැත්තෙන් ආදරයෙන් ඒ ඉල්ලීම බාරගත්තා. සංගීත් මම දන්න තරමින් සංගීත කලාලෝකයේ වැඩි හිතවතුන් නැහැ. බොහෝ දෙනෙක් වැඩි ළඟින් ආශ්‍රය කරන්නේ නැහැ. සංගීත්ගෙම පාඩුවේ තමුන්ගේ ගමනක් බොහොම පැහැදිලි අරමුණක් තියාගෙන ඉදිරියට යන රංගන ශිල්පියෙක්. එහෙම වෙන්න විශේෂ හේතුවක් තිබුණා. එහෙම විශේෂයක් කියන්නේ මට ආදරේ හැමෝටම මං ආදරේ. ඒක මේ නගා ඔක්කොම දන්නවා. කාට හරි දෙයක් වුණොත් මගේ වගේ එකට තමයි මං සලකන්නේ. ඒ මගේ හැටි.
ඒක මම පෙරලා බලාපොරොත්තු වෙන්නේ යා නැවත මට එහෙම කරයි කියලා. හැබැයි එහෙම නොකරොත් මම කියන්නේ මට ඒ ආදරේ මට ලැබිලා නැත්තම් යම් කාලයකදී ඒගොල්ලෝ නැති වෙලා යනවා නේද? මම හිතලවත් මම එහෙම කළවත් නෙමෙයි. මම කොහේ හරි ගමනක් ගිහලා ඉවරුණත් හවස ගෙදර ගියාන් පස්සේ මම මැසේජ් එකක් දානවා. කෙල්ල මචං ඔබ පරිස්සමින් ගියාද කියලා මම චෙක් කරලා බලනවා. ඒ මගේ හැටි. ඒක නිකන් උපතින් ආප එකක්. හැබැයි මට යාළුවෝ කියන්නේ මගේ හොඳම යාළුවෝ පිට ඉන්නවා. මේ ශ්‍රේෂ්ඨ සම්බන්ධ නැති. සහ මගේ සහෝදරයෝ වගේ යාළුවෝ ඉන්නවා. ෆීල්ඩ් එක ඇතුලේ මම මගේ වැඩේ කළා මම ආවා මම මගේ ට්‍රාන්ස්පෝර්ට් එක යන්නේ මගේ වාහනේ ගියා මම ටක් ගාලා වැඩි වෙච්ච ගෙදර එනවා. දැන් මේ මෑත කාලේ තමයි මම ටිකක් හරි මේ එළිය මූව් වෙන්න ගත්තේ. ඒ කියන්නේ මට චේන්ජ් එකක් ඕන ලයිෆ් එකේ. මට යාළුවෝ නැතිව තනි වෙලා එහෙම එකක් නැහැ. මට හොද්දට යාළුවෝ ඉන්නවා. මට තර යාළුවෝ නැතිද කාටවත්. හැබැයි අර ඒක දුරදිග ගෙනියන්න පුළුවන් කොට්ටාශයක් හම්බුනොත් සහ ඒගොල්ලන්ගෙනුත් එන්න එපා එකක්. මගේ 50 මම දෙනවා ඒ පැත්තෙන් ඒ 50 එන්න ඕනේ. අන්න ඒක තියෙන්න ඕනේ. ඒ කියන්නේ උන් කතා කරලා කියන්නේ මචං අද අපි සෙට් වෙමුද? එහෙම කිව්වොත් මම අනිවාර්යෙන් යනවා. මම මොන වැඩ මම දැන් මේ වෙනකොට මම නිදාගෙන නැහැ. දවස් 12 වෙනි දවස් මම හිතන්නේ මේ යන්නේ. පැය 3කට වඩා මම නිදාගෙන නැහැ. මේ මගේ මේ ඇස් යටපත් මේකප් එකක්වත් දාලා නැහැ මම. මේ ඇස් යට කළු වෙලා තියෙන්නේ. මම නිදි මරලා තියෙන්නේ. දරුණු විදිහට නිදි මරලා තියෙන්නේ. නවා රැට නානවා, නිදා ගන්නවා, පැය දෙකක් නිදා ගන්නවා, ආය ඇඳුම් ටික වාහනේට දාගන්නවා, ආය යනවා. එහෙනම් බැක් ටු බැක් වැඩ කළා. මේ දෙසැම්බර් මාසේ ඇත්තටම බොරු බිසියක් නෙවෙයි. ඉඳලා අර කොරෝනා කාලේ කියලා හිර වෙච්ච නාට්‍ය ඔක්කොම ආය පටන් ගත්තා. අයියා ඒ කියන්නේ එහෙ යනවා රන් මිනිතන් යනවා, ආය කොළඹ ෂූටින් කරනවා, ආය මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට යනවා, ආය රෑ මියුසිකල් ෂෝ එකකට මොකට යනවා, ආය ටක් ගාලා එනවා. මාර එක්සෝස්ටඩ් මේ වෙනකොට මම. හැබැයි අද රෑට කිව්වොත් එහෙම අයියා අපි සෙට් වෙමුද කියලා මම යනවා. මම බොන කෙනෙක් නෙවෙයි. මම මේ වෙනකන් සිගරට් එකක් කටේ තියලා නැහැ. මම ඒ මගේ ප්‍රතිපත්ති කියන්නේ මම එහෙම ලොකු බොරු සීන් නැහැ. මම ඒවා try කරලා තියෙනවා. හැබැයි මට ඒකෙන් ආතල්ල ගන්න. ඒක වෙනම කතන්දරයක්. ඉතින් මම බොන කෙනෙක් නෙවෙයි. නමුත් මට බොන ඕන කෙනෙක් එක්ක මට සෙට් වෙන්න පුළුවන්. ඒ මගේ හැටි. ඕන කෙනෙක් බීලා ඉන්නවනේ ඒ ගානට මට හැඩ ගැහෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම තමයි. එහෙම මට කවුරු හරි කතා කරනවා නම් මම එයත් එක්ක සෙට් වෙනවා. ඒක වෙනම එකක්. ඒ කියන්නේ එහෙම ෆීල්ඩ් එකේ කවුරු හරි මට ආදරය කරනවා මම එහෙම ආදරය කරනවා. එහෙම කරපු කණ්ඩායමක් මට හැදිමින් පවතිනවා. ඉතින් අර ලොකු එකක් නෑ මගේ මම පස්සේ ලෝලා ගිහිල්ලා නේ මම උඹලත් එක්ක ඉන්නවා එහෙම කියලා ගන්න නෑ. මට ආදරේ නම් මං ආදරේ ඒ කාලේට අපි දැන් වාටුණත් එහෙමනේ. දැන් රැලි වෙලර් සෙට් එක වාට මාර ක්ලෝස් ඇති මේ වෙනකොට. දැන් මේ වෙනකොට මාත් එක්ක මට පාර දිගේ ඔය ෂැඩෝ එකේ එතකොට චන්ඩි කුමාරයා මේ සෙට් එක BTS කියලා තව ඩ්‍රාමාවක් කරනවා. ඉතින් ඒ සෙට් එක මට මාර ළඟයි. ඒ කියන්නේ එක එක කාලට වෙනවා. ඒක නමුත් අර ඒ අතරින් සමහරු ඉන්නවා දිගටම ඇදී යනවා නේද? වාටත් ඇතිනේ එහෙම. වැඩේ ඉවරුණත් යාළුකම තියෙනවා. දැන් මට BTS එකේ සෙට් එකත් ඒ වගේ. වැඩේ ඉවරුණත් යාළුකම තියෙනවා. ඉතින් එහෙම තියෙනවද නැත්temat නෑ. නමුත් මගේ වැඩේ කළා මම ඉක්මනින් ගෙදර එන කෙනෙක්. අපි එහෙමනම් බලමු තරින්දි ගැන තරින්දිගේ හිතවතුන් මොනවද කියන්නේ කියලා. ලෑස්තිද තරින්දි? ලෑස්ති. තරින්දි කියන්නේ මං ආස කරන කැරක්ටර් එකක්. ඒකට හේතු ගොඩාක් තියෙනවා. තරින්දි කියන්නේ පොළවේ පයක් ගහලා ඉන්න හරිම සරලව ඉන්න කෙනෙක්. කොහෙදි දැක්කත් එකම විදිහයි. ඉතින් ඒ දෙයට මං හරි ආසයි තරින්දිගේ. පටන් ගත්ත කාලේ ඉඳන් මේ වෙනකම් බැලුවොත් එහෙම තරින්දිගේ මම ලොකු ඉම්ප්‍රූව් එකක් දැක්කා. එයාගේ ඩාන්සින් වල, එයාගේ ඇක්ටිං වල හැම දෙයකම තරින්දි කියන්නේ හරි හොඳ කෙල්ලෙක්. පිස්සු වැඩක් තියෙනවා. ඉතින් පොඩි එකට වැඩ කරද්දී මේවා එනවනේ මතුවෙනවනේ. ඉතින් තරින්දිට පොඩි තියෙනවනේ මේ කණ්ණාඩි දෙක නැත්තම් ඉවර කේස් එකක්. කණ්ණාඩි දෙක දැම්මේ නැත්තම් මං ඈත ඇවිදගෙන ආවත් ළඟට එනකම්ම කවුද මේ කියලා බලන එකක් තියෙනවා. ඉතින් තරින්දි කණ්ණාඩි දෙක නැතුව හරි ගියොත් ඉවරයි. තරින්දිට මං ආස හැම වෙලෙම hina වෙලා බොහොම සුහදව ආදරෙන් කොයි වෙලෙත් ඕන වෙලාවක එකම විදිහට ජීවත් වෙන කෙල්ලෙක් නිසා ඉතින් තරින්දිට ආදරේ. තරින්දි එක්ක කොස්ටියුම් එකක් ගැන කතා කරද්දි නර්තනය පිළිබඳ මේ අපි මේ විදිහට ඊළඟ පාර මේ විදිහට අපි මේ කරමු. එහෙම කිරිවරලා අපි දෙන්න කතා කරනවා. අපි දෙන්නගේම අදහස් එකයි. අපිට මේ ආගිව් කරගන්න ඕනේ නෑ කිසිම වෙලාවක මේ නෑ මෙහෙම කරමු. නෑ මෙහෙම කරමු කියලා කියන්න කිසිම අවස්ථාවක් උනේ නැහැ. තරින්දි කියන්නේ ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් මම දන්න විදිහට. ඒ තරම්ම නිහතමානී සහ එයාට කියන දේ එයා හොඳින් වටහා ගන්නවා. මේ ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් වුණ එක ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා අදටත්. එයා හොඳ සහෝදරියක් මට. අදටත් අපි දෙන්නගේ දේවල් ෂෙයා කරගන්නවා, කතා බහ කරනවා. කම්පිටිෂන් එකට වැඩිය කම්පිටිෂන් එක නිසා ලැබුණු මේ ඒ සහෝදරකම මම අගය කරනවා. රංගන ශිල්පිනියක් වුණාට නර්තනයේ කිසිම ආධුනික බවක් තිබුණේ නැහැ.
එයාට කියලා දෙන දේ එයා ශනිකව මල්ල ගන්නවා. ගොඩක් වෙලාවට මට වැඩිය මට සමහර වෙලාවට මේ එච්චර ඉක්මනට ඔලුවට දාගන්න බෑ. ඇත්ත කතාව. හැබැයි තරින්දිට එකපාරෙන් කියලා දුන්නාම එයා ඒ දේ හරියටම කරනවා. ඉතින් ඒක නිසා එයාට නර්තනයත් ආධුනික බවක් නැතුව කරගෙන යන්න පුළුවන් වුණා මුළු තරගය පුරාවටම. මට මතකයි තරින්දි සුදර්ශයේ අපේ ඇක්ටිං වර්ක්ෂොප් එකට ආපු කාලේ මුල්ම දවස්වල වර්ක්ෂොප් එකට සහභාගී වුණු තරින්දි වැඩි ශබ්ද බද්ධයක් නැහැ, කතා බහක් නැහැ. බොහෝම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා වැඩ කටයුතු කරන ආකාරය මේ වර්ක්ෂොප් එකේ. මමත් ඉතින් අපිත් හැමෝම මමත් හැමතිස්සෙම සහභාගී වෙන හැම කෙනෙක්ගෙනම හොඳට විමසිල්ලෙන් මම බලනවා. එක දවසක් මේ ඉම්ප්‍රොවයිසේෂන් එක්සර්සයිස් එකකට තරින්දි සහභාගී වුණා. එදා මම අනිවාර්යෙන්ම දැනගත්තා එයාගේ තියෙන ටැලන්ට් එක, දක්ෂතාවය. මොකද හිතන්න බැරි විදිහට හරි ක්‍රියේටිව් විදිහට ඉම්ප්‍රොවයිසේෂන් එක කළා. පස්සේ ක්ලාස් එක කරගෙන යනකොට සමහර ලාවට උදාහරණයක් හැටියට තරින්දිව අපි ගන්නවා මේ දැන් බලන්න තරින්දි කරපු දේ කොහොමද ඒක නිර්මාණශීලීකම කොහොමද කියන එක ගැන කතා වෙන්න පටන් ගත්තා. මට දැනුණා තරින්දි කවදා හරි දවසක මේ රටේ ඉතා හොඳ නිලියක් වෙනවා කියලා. කියන්න ඕනේ තරින්දි හැම දවසකම මේ වර්ක්ෂොප් එකට සහභාගී වුණා. ඒක මම හිතන්නේ තරින්දිගේ දිනුවේ එක රහසක්. මොකද ඒ වැඩේට කැප වෙන ආකාරය තරින්දි. මම තරින්දිට ආශිර්වාද කරනවා. මොකද තව දුරටත් චරිතාංග නිලියක් හැටියට මගේ මේ රටේ මගේ මේ ශාස්ත්‍රයේ වැඩ වෙන්න ඕනේ. ඉතින් තරින්දිට මම ආශිර්වාද කරනවා. සාල ගමනකට යන්න පුළුවන් ඇයට මේ රටේ ඉන්න දක්ෂම චරිතාංග නිලියක් වෙයි කියන එකට කියලා මම විශ්වාස කරනවා. සහ මම ඒකට ගෞරව කරනවා. සහ මම ආශිර්වාද කරනවා. තරින්දි ජය වේවා. හිරු මෙගාස්ටාර් තරින්දිට හොඳ තෝතැන්නක් වුණා තරින්දිගේ නර්තන හැකියාවන් විදහා දක්වන්න. තරින්දි කිව්වා තරින්දි පුංචි කාලේ නැටුවා කියලා. ඒ නටපු නැටුම් තවත් උපමට්ටම් කරගන්න අවස්ථාවක් ලැබුණයි කිව්වොත් නිවැරදි. කිරුළ ගිලිහි යාම ගැන දුකක් තියෙනවද හිතේ? ඇත්තටම නෑ අයියේ. මොකද මම අන්තිම 5 දක්වා ආවා. මම ඊට එහයින් කැපුණත් මට ඇත්තටම දුක නෑ. මට ඒකට සහභාගී වුණ එක ඇත්තටම මට රියැලිටි ෂෝ එකකට සහභාගී වෙන්න තිබීම මගේ හිතේ හීනයක්. තිබුණ හීනයක්. චූටි කාලේ ඉඳලම මම ෆීල්ඩ් එකට ආපු අලුත වුණත් මම ටීවී බලනකොට මම හිතනවා අනේ මටත් රියැලිටි ෂෝ එකකට යන්න තිබුණා නම් මට ඩාන්ස් කරන්න ආසයි. මට හරි තෝතැන්නක් තිබුණ නැහැ. ඉතින් ඇත්තටම හිරු ටීවී ආයතනයට ස්තුතිවන්ත වෙනවා මෙගාස්ටාර් එකට මට ඉන්වයිට් කරපු එක ගැන. ඉතින් හිරු මෙගාස්ටාර් එකට ජොයින් වෙන්නත් මම ෆස්ට් රවුන්ඩ් සෙකන්ඩ් රවුන්ඩ් බැලුවා. සීසන්ස් බැලුවා. ඉතින් ගොඩාක් සතුටුයි. මගේ නර්තන හැකියාව මට මිනිස්සුන්ට පෙන්වන්න ලොකු උවමනාවක් තිබ්බා. ඒ කියන්නේ ගොඩක් අය දැනන් හිටියේ නෑ මට නර්තනය කරන්න පුළුවන් කියලා. ඉතින් මගේ ඉස්කෝලේ යන කාලේ යාළුවෝ විතරයි දැනගෙන හිටියේ. දැන් මුළු රටක් දන්නවා. මුළු රටක් දන්නවා තරින්දිට හොඳට නටන්න පුළුවන් කියලා. ඒ නර්තන හැකියාවන් බොහොම අපූර්වට තරින්දි විදහා දැක්වුවා. සංගීත අභියෝග බාර ගන්න කැමති කෙනෙක්. තරින්දිත් ඒ වගේමයි. මම පුංචි අභියෝගයක් දෙනවා. බාර ගන්න කැමතිද? ඔව් අනිවාර්ය. කරමුනේ. කරමු. දැන් සංගීත් පාරදිගේ ඩේමියන්. තරින්දි රැල්ල වෙරළට ආදරේ කැතරින්. කැතරින්ට දැන් ශිවා හම්බු වෙන්නේ නැහැ. හරි. දැන් ඩේමියන්ටත් මානවී හම්බුහිත නැද්ද කියලා පොඩි ගැටලුවක් තියෙනවා. කැතරින්ට අවස්ථාවකදී මුණ ගැහෙනවා ඩේමියන්ව. කැතරින්ට හිත යනවා ඩේමියන්ට. මොකද වෙන්නේ කියලා අපි බලමු. දෙබසුත් ඕගොල්ලන්ගේ, නිර්මාණයත් ඕගොල්ලන්ගේ, අධ්‍යක්ෂණයත් ඕගොල්ලන්ගේ. ඩේමියන් අයියේ. good morning. good morning. මොකද අනේ කරන්නේ? do I know you? නත්තලට මොකද කරේ ඔබ? නත්තරට මොකුත් නෑ ඉතින්. නත්තල් ගහක් හැදුවා? නෑ මම බොඩිස්. බෞද්ධ කතෝලික කියලා නෑ හලෝ නත්තලට. අපේ ගමේ ඔක්කොම හදනවා. මුස්ලිම් අයත් හදනවා. නත්තල් ගස්. මමත් මේ හදන්න ඕනේ ඊළඟ අවුරුද්දේ. මානවී හම්බ වුණා? මානවී ඔයා කොහොමද මානවිය දන්නේ? අයියානේ මං දන්නවා ඉතින් මං කතරින් කියන්නේ ඉතින් ගම වටේම විදිහ රොයිටරේනේ. දන්නේ නැද්ද? ශිවායි ආවේ නෑ හලෝ නත්තලට. ගියානේ සුදුමණිකේ බලන්න. මේ ශිවා කවුද අර යාළුවා ඉන්න ගර්ල්? යාළු වෙලා?
මෙන්න එපා හරියට යාළු වෙලා නෑ. ඒ කෙල්ලයි පස්සෙන් එන ශිවායියගේ. හරි 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 මම දන්නේ නැහැ නේද මම දන්නේ නැතුව කොහොමද දැනගන්නේ අනිකන් ඇහුවේ මොකද ඒ ගර්ල් සිංගල්ද එතකොට සිංගල් කිව්වේ? නෑ නෑ ඒ ගර්ල් ශිවත් එක්ක යාළු වෙලා නැද්ද එතකොට නෑ නෑ පිස්සුද? එහෙම යාළු වෙන්න දෙනවද මම? ශිවායියා මගේනේ. ඒ කෙල්ලයි පස්සෙන් එන්නේ. ඇත්ත නේද? මට අද විශ්වාසයි සංගීතයි තරින්දිටයි දෙන්නටම නුදුරු අනාගතයේදී ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් වෙයි කියලා තිර පිටපතත් තමුන්ම ලියාගෙන. මේක ලේසියෙන් ලැබෙන කුසලතාවයක් නෙමෙයි. ඔය දෙන්නම හැබැයින්ම වාසනාවන්තයි. මිනිස්සුන්ගේ හිත ඇද බැඳ ගන්න පුළුවන් පුදුම සහජ දක්ෂතාවයක් ඔය දෙන්නටම තියෙනවා. අපි එහෙමනම් දැන් යනවා මීළඟට අපේ මේ කතා බහේ මීළඟ සෙග්මන්ට් එකට hard choice. මේ hard choice segment එක. hard choice segment එකේදී මම ඔය දෙන්නගෙන්ම ප්‍රශ්න අහනවා. බොහෝ විට එක සමාන ප්‍රශ්න අහන්නේ. ඉතින් මේ අහන ප්‍රශ්න වලට හරියටම හිතට එකඟව අවංකව උත්තර දුන්නා යයි කියලා මට සෑහීමකට පත්වන්න පුළුවන් කෙනාට තමයි මගේ මේ බොහොම වටින මේ හැම්පර් එක ලැබෙන්නේ. ඉතින් මේ හැම්පර් එකේ බීම ಜಾති තියෙනවා, එක එක බෝතල් ಜಾති තියෙනවා, ඒ වගේම චොක්ලට් ಜಾති තියෙනවා. ඊ ඔක්කොටම වැඩිය ස්පාසිලෝන් නිෂ්පාදන අඩංගු තෑගි කට්ටලයකුත් තියෙනවා. ඉතින් අපි බලමු කවුද මේ හැම්පර් එක දිනන්නේ කියලා. අභියෝගයට ලෑස්තිනේ. අභියෝග බාර ගන්න කැමති දෙන්න කොහොමත්. දැන් කාගෙන්ද මං ඉස්සෙල්ලම පටන් ගන්නෙ? ladies first. හැම වෙලේම අහන්න ලැබෙන කතාවක් ladies first. හරි අපි යමු. තරින්දි ලෑස්තිනේ? ලෑස්ති. සංගීත් ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේවල් තුනක්. බොහෝ දෙනෙක් දන්නවද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. හැම දෙයකදීම ගොඩක් අවංක වෙන කෙනෙක්. එක හැම දෙයකදීම ඒ දේවල් හිතා ගන්න රැවටෙන කෙනෙක්. දැන් නෙමෙයි කලින්. දැන් කොහොමද මන් දන්නේ නැහැ අපිට ළඟදී හම්බුනේ නැහැනේ. අම්මටයි තාත්තටයි කියන්නේ අසීමිත විදිහට ආදරය කරන කෙනෙක්. අද ඉන්න රංගන ශිල්පීන්ගෙන් සමාජ මාධ්‍ය නිසාම ජනප්‍රිය වූ අයයි ඔබ සිතන අය ඉන්නවා නම් නම් කියන්න කැමති නම් නම් කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ අයගේ නම් වල සහ වාසගම් වල මුල් අකුරු කියන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු. ඒක ඉතින් එහෙම කියන්න එහෙම බය වෙන්නවත් එහෙම චකිතයක් ඇති කරගන්නවත් ඕනේ නැහැ. මොකද සමාජ මාධ්‍ය නිසා මිනිස්සු ජනප්‍රිය වෙන්න පුළුවන්. ඇත්තට මේක හොඳ දෙයක්. පියුමි හංසමාලි බොහෝ කලාකරුවන් ඇසුරු කරනවානේ. ඒ අතරින් අව්‍යාජමයි කියලා කිසිම බයක් සැකක් හිතේ කහටක් නැතුව හොඳ නිර්දේශයක් දෙන්න පුළුවන් කලාකරු තුන්දෙනා. තුන්දෙනෙක්. එක මහේන්ද්‍ර පෙරේරා අයියා. දෙක මිහිර සිලතිලක අයියා. තුන ජයනි සේනානායක අක්කා. තුනයිද? තුන්දෙනා. රංගන කුසලතාවය අනුව මේ ශිල්පිනියන් එකේ සිට පහ දක්වා නම් කරන්න. දැන් මෙතනදී පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. මොකද මේ හැම රංගන ශිල්පිනියකගේම නිර්මාණ බලන තරින්දිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. තරින්දි දැකපු දේ අනුව තමයි කෙනෙකුට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් කියන්නේ මේ තරින්දි කියන එක තමයි හරි අනිත් ඒවා වැරදි කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම යාළුවෝ. මන් දෙන පස් දෙනා කවුද? සෙනාලි ෆොන්සේකා, උදාරි වර්ණකුල සූරිය, දුෂේනි මියුරංගි, නයනතාරා වික්‍රමාරච්චි, උමාලි තිලකරත්න. එක උමාලි අක්කා, දෙක නයනතාරා, තුන සෙනාලි, තනි දෙන කවුද? උදාරි වර්ණකුල සූරිය, දුෂේනි මියුරංගි. උදාරි වර්ණකුල සූරිය, දුෂේනි මියුරංගි. පිරිමි පාර්ශ්වයෙන් මේ ප්‍රශ්නය. රන්දික ගුණතිලක, කෝකිල පවන්, කාවිංග පෙරේරා, චමීර ලියනගේ, සංගීත් සතරසිංහ. අයියා කියපු පිළිවෙලම චමීරගේ තැනට සංගීත් ඇවිල්ලා සංගීත්ගේ තැන චමීර. හරි. එහෙමනම් මේක රන්දික ගුණතිලක, කෝකිල පවන්, කාවිංග පෙරේරා, සංගීත් සතරසිංහ, චමීර ලියනගේ. ඔව්. උදේ පාන්දර නැගිටිනවනේ. නැගිටලා යනවා කණ්ණාඩි ඉස්සරහට. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනකොට දැන් ඔයා මෙන්න මෙයා වෙලා. කවුද? මොනවද හිතෙන්නේ මොනවද කරන්නේ? මුලින්ම චාන්දනී සෙනවිරත්න මහත්මිය. මම සලෝන් එකකට ගිහිල්ලා මම මෙතෙක් මේන්ටේන් කරගෙන ආවනේ අදින විදියක්. මම මේ අදින විදිය වෙනස් කරගන්නවා. එහෙන් පිටින්ම වෙනස් කරගන්නවා. දුලීකා මාරපන.
උද්‍යම කියලා සුජීවයිට උම් එකක් දෙනවා. Good try. මට මනේ දන්නෙත් නෑ. තරින්දි වෙනවා ජනප්‍රිය දක්ෂ ගායිකාවක් කුමාරියා. මම කරනවා හොඳ බොලිවුඩ් සෝං එකක්. බොලිවුඩ් සෝං එක. ඔව්. හිට් එකක් වෙයි කියලා එකක් වෙයි හිතාගෙන. කියලා හිතලා. විද්‍යා බාලන් දැන් තරින්දි තමයි විද්‍යා බාලන්. එහෙමනම් පොඩි නිකන් එහෙම සමානාත්මතාවයකුත් නිකන් ඇදිච්ච දැන් තියෙනවා. එහෙමනම් මම කරනවා මම ඉස්සෙල්ලාම කතා කරනවා තරින්දි ෆර්නෑන්ඩෝට. අහහ. එයාව දාලා මම කරනවා ෆිල්ම් එකක්. යාව දාලා ෆිල්ම් එකක් කරනවා. Nicely done. කණ්ණාඩි ඉස්සරහට ගිහලා බලනකොට මම ඉසුරු ලොකු හෙට්ටි ආරච්චි. එහෙමනම් මම කරන්න මොකක්ද දන්නවද? ගන්න ලොකු අයියේ. අන්න හරි හිතේ තියෙන ඒවා එනවා. ඉස්සර ලොකේ හිටියා රච්චි නම් මං කරන්නේ ගන්නවා තරින්දිර කෝල් එකක්. කෝල් එක කෝල් එකක් අරගෙන උපදෙස් දෙනවා. මොනවද දෙන උපදෙස්? උපදෙස් දෙනවා හැම පැත්තකින්ම. එහෙම උපදෙස් දෙනවද? ඔව්. නෑ ඒක මේ නරක නෙවෙයි ඒක හොඳයි. මේ රංගන ශිල්පීන් තනි වචනයකින් හඳුන්වන්නට ඕන. තනි වචනයකින්. තනි වචනයක්. මහේන්ද්‍ර පෙරේරා, ආදරණීයයි. මොරින් චාරුනි, අවංකයි. සබීතා පෙරේරා, ලස්සනයි. ලස්සනයි. හරියටම හරි. බිමල් ජයකුඩි, මිත්‍රශීලී. සනත් ගුණතිලක. නිර්හංකාරයි. මාරයෝ. ඔව් ඇත්තටම අහංකාර නෑනේ කොච්චර ජේෂ්ඨයෙක් වුණත් මේ ඒ කියන්නේ කැතරින්ගේ චරිතය දැකලා මට කෝල් කරලා ඇප්‍රීෂিয়েට් කරා. Wow. ඉතින් ඇත්තටම හරි හොඳ මනුස්සෙක්. සනත් අයියගේ තියෙන ගුණාංගයක් ඒක. හිතගත්ත ඔව්. චරිතයක් දැක්කොත් ඒ නැත්තම් ලෝභ නැතුව දෙවිනාටයක් වගේ දැක්කත් කරනවා. අනිවාර්යෙන්ම කතා කරලා සුබ පතනවා ඒ කෙනාට. බොහොම වටිනවා. වීණා ජයකුඩි, ප්‍රසන්නයි. නර්තන කුසලතාවය අනුව මේ ශිල්පිනියන් 1 සිට 5 දක්වා නම් කරන්න. නර්තන කුසලතාවය හරි. අනුව. දිස්නි රාජපක්ෂ, ශනුද්‍රි ප්‍රියසාද්, අමන්දා සිල්වා, උපේක්ෂා ස්වර්ණමාලිනී, නිරෝෂා තලගල. උපේක්ෂක්කා එක. 1 නිරෝෂක්කා 2 ඩිෂ්නි 3 ශනුද්‍රි 4 අමන්දක්ක 5. හරි. සිංගල්, මැරේජ් or living together? මං ප්‍රිෆර් කරන්නේ ලිවින් ටුගෙදර්. හැබැයි ලංකාවේ කල්චර් එකත් එක්ක පොඩ්ඩක් එක සීමා වෙලා තියෙනවා. මම මෙහෙම කියන්නම්. ලිවින් ටුගෙදර් ඊට පස්සේ මැරේජ්. Nice. ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙච්ච අවස්ථා එකක් දෙකක් හෝ තුනක්. ප්‍රසිද්ධියේ මෙගාස්ට්‍රායිකයේ රෙකෝඩින් එකක මගේ හැට්ට ගැලවුණා. එදා මම ටිකක් අපහසුතාවයකට පත් වුණා. ඒ කියන්නේ ටිකක් නෙමෙයි يعني මුකුත් පෙනුන්නේ නැහැ. පිටිපස්සේ හැට්ටේ සම්පූර්ණයෙන් ගැලවුණා. ඉතින් මට එතන මම ගොඩක් අපහසුතාවයකට පත් වුණා. චූටි කාලේ අපි දහම් පාසල් යනවනේ. පල්ලියේ පූජා වෙලාවේදී මමයි මගේ බාප්පගේ දුවයි පොඩි කතා බහක යෙදුණා. ඒ ෆාදර් එන වසයි. ඉතින් ඒ පූජාව මැද මේ අපි දෙන්නට හිට ගන්න කිව්වා. ඉතින් ගොඩාක් සෙනග. ඉතින් එදා මම ලැජ්ජ වුණා. ඒ ටික තමයි වෙන ලොකුවට මතකෙට එන්නේ. දැන් මේ වචන ඇහෙනකොට එක පාරටම ඔයාගේ මතකයට එන ප්‍රසිද්ධ චරිතයක්. ලංකාවේ. ලංකාවේ. ජීවත් වන අදටත් ජීවත් වන ඥාති නොවන. හරි. නුවණ ඇති. ඉසුරු ලෝකෙ හිටියා රච්චි. නිතරම බොරු කියන. ජනිත් වික්‍රමගේ. 100% විශ්වාස. මිහිර සිරිතිලක. නිතරම රැවටෙන. මෙහා පැත්තේ ඉන්නවා හැබැයි ඉස්සර දැන් නම් මම හිතන්නේ නැහැ එහෙමයි කියලා. නිතරම රැවටෙන කෙනෙක් නැහැ මට. දකින්නවත් අකමැති. දකින්න අකමැති කෙනෙකුත් නැහැ. ඊතා සුරූපී. සජාන. ඊතා කඩවසම්. හේමල් රණසිංහ. සමාජයේ හැම විටම වැරදියට තේරුම් ගන්නා. මේ මනුස්සයා මොනවා කරත් සමාජය තේරුම් ගන්න වැරදියට. පියුමි හංසමාලි. පැත්ත ගියත් ඇත්තම කියන. පැත්ත ගියත් ඇත්ත කියන ඉසුරු ලෝකෙ හිටියා රච්චි. මම තමයි මිනිහා කියලා හිතන. I am the man. ඉසුරු ලෝකෙ හිටියා රච්චි. ඒ අයම තමයි හිතාගෙන හැබැයි හොඳයි. ඉතින් Taman ගැන හැම හොඳයිනේ ඉතින්. නෑ ඒක දෙපැත්තටම ගන්න පුළුවන්. ඔව් කොන්ෆිඩන්ට් එකක් තියෙන එක හොඳයිනේ. ඉන්න තැන පොඩ්ඩක්වත් පාළු නැති.
ඉන්න තැන පාලු නැති ඒත් ලිතුරු ලෝකෙට තමයි. ඉතුරු ලෝකේ හිටියා රජ්ජිම තමයි. හැබැයි ඔක්කොටම යා කියන්න බෑ. හරි එහෙනම් ඉන්න. දැන් තුනක් කිව්වා බෑ. ඔව් සංගීත අයත් එක්ක වැඩ කරපු කාලේ පොඩිවත් පාළුවක් දැනුන්නේ නැහැ මට. ආ. අපි ළඟදී හම්බුන්නේ නැහැනේ කමක් නැහැනේ ඉතින්. කමන්නේ සංගීත කමන්නේ. අයියා. හරි. ෆැෂන් ස්ටයිලිස්ට් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගත යුතුයයි ඔයා හිතන. එහෙම කවුරුත් නැහැ. very sexy. ටීනා අනේ මට මෙයා මගේම කරගන්න තියෙනවා නම්. අනේ එහෙම නැහැ. එහෙමයි නැහැ. එහෙම කෙනෙක් නැද්ද? නැහැ. Okay. එහෙම කිව්වා සංගීත හරි. Okay. ඔයා ලංකාවේ වෙළඳ ඇමතිනිය වුණොත් මොනවද කරන්නේ? වෙළඳ ඇමතිනිය වුණා. වෙළඳ ඇමතිනිය. දැන් බඩු මිල ගණන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔක්කොම වුණොත් මොනවද කරන්නේ? මම හදනවා ක්‍රමවේදයක් ලංකාවේ මිනිසුන්ට ඇත්තටම අයියේ ලංකාවේ නැති දෙයක් නැහැනේ. ඔව්. ලංකාවේ තියෙනවා ගොඩාක් දේවල් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම කරන්නේ කංශ වගාව නීතිගත කරනවා. කාංශ නීතිගත කරනවා. මොකද වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම අපිට එමගින් ලබා ගන්න පුළුවන් ආදායම ගොඩාක් ඉහළයි. ඒක මම දන්නේ නැහැ ඇයි මිනිස්සු එහෙම කරන්නේ කියලා. මොකද සමහරක් වෙලාවට වැරදි විදියටත් ඒවා යොදාගෙන තියෙන හින්දා එහෙම කරන්නේ නැද්ද දන්නේ නැහැ. හැබැයි මම කංශ වගාව නීතිගත කරලා එමගින් රටට ලොකු ආදායම් ප්‍රමාණයක් ගේන්න ප්ලෑන් කරනවා. බොහොම හොඳයි හිතට එකගව සෑහෙන ප්‍රමාණයක් ප්‍රශ්නවලට උත්තර දුන්නා. අර අන්තිමට අහපු ප්‍රශ්න එකක් දෙකක් මගේ ඇරෙන්න නේද සංගීත? ඕනෑ ඔක්කොම කිව්වනේ. අපි එහෙමනම් යනවා. ඔච්චරත් මගෙන් ලැබෙන්නේ නැති මේක. අපි බලමු සංගීත් සතරසිංහ කොහොමද මේ අභියෝගය බාරගන්නේ කියලා. ලෑස්තිනේ සංගීත්? මේ ලෑස්තියි. හැබැයි මේ සමහර තැන්වල මට පොඩි අවුලක් තියෙනවා. මට හිටපු ගමන් ට්‍රැක් වෙනවා. මේ එහෙම එකපාරට ඇහුවම දැන් වගේ ජීවිතේ අමතක කරන වෙන සිද්ධියම ඇහුවොත් එහෙනම් මට එකපාරට පොඩි වෙලාවක් මතක් කරගන්න. නෑ නෑ එහෙම අපි දෙන්න වෙලාව. ඒක ගැටලුවක් නෑ. හරි? තරින්දි ගැන බොහෝ දෙනෙක් නොදන්න දේ තුනක්. මං කියනවා කවන්න නැද්ද? කමන්නේ. මෙයා ඉසුරු අයත් එක්ක යාළුයි. ඒ ඔයාව දැනන් හිටපු කාලේ. මම දන්නේ මම මේ වදනේ හම්බුනේ. එහෙම කිව්වා. මං එහෙම කිව්වා. එන හිටියා කියලා කිව්වම ඒක දන්නේ නෑනේ. තරින්දි ඇවිල්ලා එක කොමන්ට් තමයි ඒ වුණාට මේකෙල්ල හරි හොඳයි. ඒ කියන්නේ වැඩකට ආවම මේ වැඩෙත් ඉන්නවා සහ ඉන්න පුද්ගලයොත් එක්කත් ඉන්නවා. ඒ අරුණාම තමන්ගේ අය වෙනුවෙන් හරි සංවේදී. හේතුව මම වෙකේෂන් ඩ්‍රාමා එකේ ඉන්න වෙලාවේ මේ ඔයාගේ මම හිතන්නේ මෙයාගේ ළඟ රිලේෂන් එක නැත්නම් මම හිතන්නේ ඔයා බලාගෙන තියෙන පොඩි කාලේ යානේ. ඔව් බාප්පා නැති වුණා. ඉතින් අනිත් ඔක්කොම වැඩ පැත්තක දෙද්දී ආයෙ එහෙ ගියා. ඉතින් එතනින් අපිට තේරුණා එහෙම පොඩි අවුලක් තියෙනවා කියලා. ඒක ගැන හරි සංවේදී කියන එක. මම දන්න තුන තමයි ඔය කිව්වේ. අද ඉන්න රංගන ශිල්පීන්ගෙන් සමාජ මාධ්‍ය නිසාම ජනප්‍රිය අය ඔබ සිතන අයගේ නම් තියෙනවා නම්. සමාජ මාධ්‍ය නිසාම කියනද නමුත් සමාජ මාධ්‍යයකට පිටුවහලක් වෙච්ච එක්කෙනෙක් තමයි සංජාන. සංජාන නංග මම ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් මාඳුරනවා. එයාට සමාජ මාධ්‍ය වලින් වැඩිච්ච මඩ පහරවල් ඒව නිසා එයාට ලොකු අපයක් ආවා. මේ මට තරම් මඩ ගන්න නැති මිනිස්සු වෙන කාටද මම හිතන්නේ මම බ්‍රයිඩල් ෂූට් එකක් ආත් එක්ක හරි ආටිස්ට් කෙනෙක් කළා දැම්මොත් එහෙම මම ඒක බැලලා කියලා තමයි යන්නේ. මට තරම් ගොසිප් හැදිලා නැතුව තියయ్యා පුදුම ගොසිප් තෝගයක්. ඒ අරුණාම මම මේ සංගීත ගැන හොයනකොටත් මම YouTube එකේ දැක්කා සංගීත සෑහෙන පාරක් මිනිස්සු කසාද බඳලා තියුණා. 108 වාරයක් නේද 9 තමයි බඳින්න තියෙන්නේ. කලාකාරයෝ බොහොම දෙනෙක් ඇසුරු කරලා තියෙනවා නේ අර අහපු ප්‍රශ්නේ ඒ අතරින් කිසිම බියක් සැකක් නැතුව හරිම අව්‍යාජයි කියලා කියන්න පුළුවන් තුන් දෙනා. හරිම අව්‍යාජයි. මේගොල්ලන්ගේ හිතේ මොනවාක්වත් නැහැ. ඒ කියන්නේ හරිම විශ්වාසයි හරිම අව්‍යාජයි. මම මෑතකාලේ වැඩ කරපු අයගෙන් කියන්නද එහෙමනම්? කමන්නේ කියන්න. අංජලි, ස්වරංජලි මේ කේසුජි අක්කගේ දුව. ඔව් දිනිති වල්ගම. එතකොට දෙවුණක පෝරගේ. හරි තුන් දෙනා කිව්වා. තව ඉන්නවා ඉතින්. හරි කියන්න. මේ අපේ මද්දගේ නම මට මතක නැහැ. මද්ද මට හම්බෙන්නේ මේ හරි මෑතකදී එක නාට්‍යයක් මට මද්ද මදුෂාන් හත්ලාවල නේද? මදුෂාන් අයියා නම හරි ගස්සන මට අනේ සමාවෙන්න මද්දා මේ නම විසර්ණේ මේක මට අමුතු ටිකක් වාසගමක් මටත් හරියට පටලැවෙනවා. බොක්කෙන් ඉතින්. රංගන කුසලතාවය අනුව මේ ශිල්පිනියන් 1 සිට 5 දක්වා නම් කරන්න සෙනාලි, දුෂේනි, නයනතාරා, උදාරි වර්ණකුල සූරිය, තරින්දි. ශාලිනී 1
දෙකට ගන්න පුළුවන් අපිට කවුද ශෙනාලි ආර් කවුද කියන්නේ තව ඉන්නවා දුෂේනි මියුරංගි නයනතාරා සහ තරින්දි. ඔව් මම තරින්දි වගේ නෝ තුනට හතරට නයනතාරා කවුද දුෂේනි. පහදුෂේනි. රංගන කුසලතාවය අනුව මේ ශිල්පීන් 1 සිට 5 දක්වා නම් කරන්න. දනුක දිල්ෂාන්, කෝකිල පවන්, කුසල් මදුරංග, සංගීත් ප්‍රභූ, ගයාන් ගුණවර්ධන. මම ගේනවා කුසල් මදුරංග එකට. දෙක කෝකිල පවන්. ආයක අනික කවුද? දනුක දිල්ෂාන්, සංගීත් ප්‍රභූ, ගයාන් ගුණවර්ධන. සංගීත් ප්‍රභූ දනුක දිල්ෂාන්, ගයාන් ගුණවර්ධන. ගණන් ගුණවර්ධන. උදේ පාන්දර නැගිටිනවනේ. නැගිටලා වත් යනවා කණ්ණාඩි ඉස්සරහට. ගිහිල්ලා බලනකොට මේ තැනත්ත බවට පත් වෙනවා. right all right. හරි. ඉස්සෙල්ලාම යොහානි යොහානි වෙලා. ඔව්. මොකද වෙන්නේ? මං කියනවා මම යොහානි නම් මං කෝල් කරන සංගීත සතරසිංහ. කෝල් කරනවා. yes. කෝල් කරගෙන සංගීත අය මං වාගේ හොඳ ෆෑන් කෙනෙක්. මං ආසාවත් එක්ක කව එකක් කරන්න කිව්වා. එහෙම කියනවා. yeah. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නෙවෙයි. මම කවුරු වුණත් මම මොන ජනාධිපති වෙලා ඉපදුනත් මේ උදේ වෙනකොට එලා හිටියොත් මම මුලින්ම ලංකාවේ බොරු වැඩවලට සල්ලි වියදම් කරන්නේ. ඒව ටික පොඩ්ඩක් නතර කරලා මුලින්ම ලංකාවේ මාර්ග නීති ටික හරියට සකස් කරනවා. ඒ කියන්නේ ඉර කපන්නකන් ඉඳලා දඩ ගහන්න ලියන්නේ නැතුව ලංකාවට චීනෙන් ඔච්චර අපි දේවල් ගේනවා. අපිට චීනෙන් බැරිද කෝටියක් එකමාරක් දෙකක් වියදම් කරලා මුළු ලංකාවෙම පාරවල් මහා මාර්ගවල කැමරා ටික දාන්න. ඔය ටික කම්පියුටරයිස් කරන්න බැරිද? නෙට්වර්ක් එකක් හදන්න බැරිද? අපේ නම්බර් ප්ලේට් එක ස්කෑන් වෙලා ගෙදරට දඩේ එන විදිහට වැරද්ද කරාම. ඒතකොට අගේට සතියක් යනකොට දඩේ ගෙදරට ආවම අපේ මිනිස්සු ඉර කපයිද? ස්පීඩ් යයිද? මේ තැන්වල කැමරා තියෙනවා කියලා අනතුරු වෙන්නම් පුළුවන් වෙන තැන්වල කැමරා එකයි ස්පීඩ් කැම් එකයි දැම්මා නම් අපේ මිනිස්සු එතන හයියෙන් යයිද? ඉර කපන්න නැතුව ඉඳීද? ඉඳීනේ. ඔය ටික හරියට පිට රටවල ඔය ටික කරන්න පුළුවන් නම් ඇයි ලංකාවේ ඔය ටික කරන්න වියදම් කරන්නේ නැත්තේ? අච්චර අරවා මේවා මෙහෙ බොරු දේවල් වියදම් කරද්දී ලංකාවේ මාර්ග නීති ටික හරියට හදන්න කැමරා ටික දාලා ගෙදරට දඩේ එන විදිහට අපේ මිනිස්සුන් මාර්ග නීති අඩු වෙයි. ඔය බස් එලවන මහත්තයර බයිනවා බස් කාර්ය අරක මේ කපනවා ත්‍රීල් එලවන මහත්තයර බයිනවා ත්‍රීල් කාර්ය මේ කපනවා කියලා. ඒක නොකර හිටියා නම් අපේ ලංකාව හරි සුන්දරයි. මොකද වැඩට යද්දිත් මිනිස්සු හරි හොඳ මයින්ඩ් එකෙන් යන්නේ, හොඳ වයිබ් එකෙන් යන්නේ. කෑ ගහගෙන අර ඇඟට කැපුවා එහෙම යන්නේ නැහැ. හරි පිළිවෙලට යයි. ඒ නීති වලට බයයිනේ. අපේ හයින් ගිලා ඉඳලා ඉර කපුවා දඩේ දෙනවා. වැඩක් නැහැ නේ. වරදට පොළොම බෝල දඩේ දෙනවා. වරුන් දාවන් වරුන්දාවන්ට ම වැඩිය කැමති නෑ. ඔබ ආසනය පොරට මම ආසනය කියන මම එහෙම නෙවෙයි මං ආසයි ලස්සන නළුවේ. හරි කැමතිම නළුවා කවුද කියන්නකෝ කැමතිම නළුවා හැමෝම කියන එක තමයි මම ශාරුක්ට කොහොමත් පොඩි කාලේ ඉඳන් ආසයි. වාගේ පරම්පරාව. විශාල් විශාල් වෙනවා. මොකද කරන්නේ? මම විශාල් නම් මම මගේ ප්‍රොඩියුසර්ස්ලා අතාලා කියනවා මට ෆිල්ම් එකක් කරන්න ලංකාවේ නළුවොත් එක්ක මම කියන්නේ මාව දාගන්නවා කියන එක මම කියන්නේ ලංකාවේ ගිහිල්ලා ලංකාවේ නළු නිලියෝ ලංකාවේ ලොකේෂන් වල ෆිල්ම් එකක් කරන්න ඕනේ මම මේන් රෝල් කරනවා මම කියන්නේ විශාල් මේන් රෝල් කරනවා ඒක පෙන්නන්නේ ඉන්දියාවේ ලංකාවේ මොකක් හරි තැනක් හැදෙන්නේ එකේ සිනමාවට දයාන් විතරණ මම දයනයි මම කැමති වා පොප් සෝං එකක් කරනවා නම් දයාන් විතරණ පොප් සෝං එක ඔව් ඒක මං කැමති මං දකින්න කොහොමද මං ආසයි එහෙම බලන්න සංජනා ගමාරච්චි මම විවිධ වෙනස් විදිහේ කැරක්ටර් එකකට පණ පොවන්න බලාගෙන මම සංජනා ගමාරච්චි නම් ඒක තමයි මේ රංගන ශිල්පීන් තනි වචනයකින් හඳුන්වන්න උද්දික ප්‍රේමරත්න දක්ෂ නළුවේ දක්ෂයි අදක්ෂයි yes රොෂාන් පිලපිටිය හරි නිහතමානී හරිනේ ඕනේ නෑනේ නිහතමානී එක වචනේ හා නිහතමානී මාධවී ඇන්තනි කෙලින් චන්දිමා කරුණාදාස දක්ෂයි කුසල් මදුරංග අව්‍යාජයි මේ ගායකයන් ගායන කුසලතාවය අනුව 1 සිට 5 දක්වා නම් කරන්න. ඒ ආශය කළා ඉවරයි. හරි කවන්න කියනවා. සංගීත සින්දු කියන්න පුළුවන් හින්දා. සනුක වික්‍රමසිංහ, නදීමාල් පෙරේරා, මිහිඳු ආරියරත්න, රිද්ම වීරවර්ධන, දනිත් ශ්‍රී. ගායන කුසලතාවය අනුව. ගායන කුසලතාවය. ඔය සෙට් එකම පට්ට දක්ෂයි. ඒකනේ මං අහන්නේ. ඕක කුසලතාවය අනුව කරගෙන කියන්න තරම් දැනුමක් මට නැහැ. මොකද මම මේ ජොලියට සින්දුවක් කියන අරගෙන හරි ඔබේ කැමැත්ත අනුව. මගේ කැමැත්ත අනුව මම එකට ආසයි නදීමාල්ට ආසයි.
සනුකට ආසයි. මිහින්දු රිද්ම දනිත්ශ්‍රී. මිහින්දු රිද්ම මේ මාතක නාට්‍යක රඟපාන හොඳ පොරගේ සින්දුවට මම මේ දවස්වල වැඩි වාස මේ යන්නම් මතකින් පොරගේ සින්දුවට මම මාර ආසයි රිද්මගේ දනිශ්‍රී. සිංගල් මැරේජ් or living together. ලිවින් ටුගෙදර් මේ මම කියපු එකට හරි එකඟයි. හේතුව මේ ගොඩක් අය තේරුම් ගැනීම අපහසුතාවයක් සහ මේ ලංකාවේ තියෙන නීතිමාලාව අනුව මිනිස්සුන්ගේ ජීවත් වීමේ රටාව වෙනස් කරගන්න වෙලා තියෙනවා. ලිවින් ටුගෙදර් ඉඳලා මැරේජ් ලයිෆ් එකට යන්න ආසයි මම. ගොඩක් අය මගෙන් අහනවා ඇයි මම මේ ප්‍රශ්නේ අහන්නේ මේක ලංකාවට ගැළපෙන ප්‍රශ්නයක්ද මේක මේ බටහිර රටවලට හරියන ප්‍රශ්නයක් නේද කියලා. නමුත් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනනේ. යථාර්ථයෙන් පැනලා යන්න ඕනේ නෑනේ නේ. අනිවාර්යයෙන්. ඇයි අපිට ඇත්ත ගැන කතා කරන්නට බැරි? මේක මේ වගේ වැඩසටහනක නොඇසිය යුතු ප්‍රශ්නයක්. මම මේ වැරදි දේවල් ප්‍රොමෝට් කරන්න අහනවා කියලත් සමහරවිට මට චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒ අයට අදහස් ප්‍රකාශ කිරීමට ගරු කරනවා. මම හැබැයි හැම වෙලෙම හිතන දෙයක් තමයි ඉතින් ඇත්ත ගැන කතා කරන්න බය වෙන්නේ මොකටද? මම පොඩි කෑල්ලක් කියන්නද? අපි කොල්ලයි කැල්ලයි හම්බෙන දවසට අපි මේ ඩේට් කරනවා කියලා කියන්නේ වචනේ මම මේ කතා කරන්නේ මේ තරුණ පරපුර දෙකම එකතු කරලා හම්බෙන දවසට කොල්ලයි කැල්ලයි ඉන්නේ හොඳ මැඳුම් ඇඳලා හොඳ පර්ෆියුම් එක ගහලා ලස්සන්ට ඔක්කොම කරලා එන ඩේට් කරලා යනවා ඔක්කොම කරලා හරි. හැබැයි ඔය ටික අවුරුද්ද 5ක් 6ක් වුණත් ඔය ටික ඔය විදිහට වෙනවා. ලස්සන්ට වෙනවා. හැමදේම මාර පර්ෆෙක්ට්. හැබැයි දෙන්නෙක් එක ගෙදරට ආවම තමයි දන්නේ ඒ දෙන්නගේ ඇටිටියුඩ්ස් මොනවද කියලා. ඒ දෙන්න කොහොමද යූස් වෙලා තියෙන්නේ, ඒගොල්ලෝ කොහොමද ජීවත් වෙන පුරුදු වෙලා තියෙන්නේ කියලා දැනගන්න. ඒගොල්ලෝගේ හැබිට්ස් මොනවද දැනගන්න එක ගෙදරට ආයන් පස්සේ. ඔයා ජීවත් වෙන විදිහ එකක් මම ජීවත් වෙන විදිහ එකක්. එතකොට ඒ දෙක ඇතුලේ නොගැලපීම් සෑහෙන්න තියෙන්න පුළුවන්. මම ඇඳුමක් ඇඳලා දාන්නේ කොතනද? මම ගේ අතු ගා ගන්නවද? මම කනවද බොනවද? ඔහොම හැමදේම තියෙනවා. ඒතර මේ ටික බැලන්ස් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මම මෙයාගේ වැරද්දක් වෙනකොට මෙයා හදාගන්න අකමැති කෙනෙක් වුණොත් එතන ප්‍රශ්නයක් එනවා. ඒක සැරින් සැරේ මම මෙයාට කියන්නේ ඒක වදයක් වෙනවා. ඔය ටික මැරේජ් ලයිෆ් එකට ගිහිල්ලා හදාගන්න බෑ. ඒක කරන්න බෑ. එතකොට කරන්න පුළුවන් ඇති අය කරන්න පුළුවන් අය ඉන්නවා. එහෙම තමන්ගේ හිත පුදුම විදියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් අය. හැබැයි ඇයි අපි වේදනාවක් කරගන්නේ මැරේජ් එක? අපිට ඒක සුන්දරව අත්විඳින්න පුළුවන්. ඒක අපිට හරියට ඉඳලා බලන්න පුළුවන්. මං කියන්නේ සංස්කෘතියෙන් පිට යනවා තමයි. ඒක ඇත්ත කතාව. නමුත් අපි මේ සංස්කෘතිය කියලා අපි අවුරුදු ගාණක් තිස්සේ අපේ මිනිස්සු අපිව නැති කරගෙන නේද? අපේ අම්මලා තාත්තලා පුදුම වාසනාවන්ත. ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලා එහෙම ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවා නැත්තේ නෑ. පොඩි හැලහැප්පීම් තියෙනවා. හැබැයි ඒවා මේ එහෙම ගලප ගන්න පුළුවන් වෙලා තියෙන ඒගොල්ලෝ හැදිලා තියෙන ක්‍රමවේදයක් අනුව සමහරට ඒගොල්ලන්ටත් පස්සේ හැරලා බැලුවොත් දුක්ඛක් ඇති වෙන්න පුළුවන් ඒ ඇතුළේ. ඒ කාලේ ගොඩක් ගැහණු අය ඒ කියන්නේ හිතේ තද කරගෙන මිනිස්සුන්ට මූණ දෙන්න බැරි නිසා ඒ දේවල් හිතවල තද කරගෙන මේ මැරේජ් ලයිෆ් එකේම හිටියා. මොකද ළමයි වෙනුවෙන් ඒ පවුල් වෙනුවෙන් එක එක කතා අහන්න වෙන හින්දා. හැබැයි මම හිතන්නේ දැන් ගැහණු මිනිස්සු ඒ මයින්ඩ් එකේ ඉන්නවා කියලා. යප්. කරෙක්ට්. දැන් ඇලුම ඇද්ගේ එන දුර අපි ඒ ගැන පොඩි ලොකු විශ්ලේෂණයක් දුන්නානේ. නෑ බොහොම වටින දෙයක් කිව්වේ. බොහෝ දෙනෙක් කතා කරන්නට අකමැති වුණත් කතා කළ යුතුම මාතෘකාවක්. මේ වචන ඇහෙනකොට එකපාරටම ඔබේ මතකයට එන ප්‍රසිද්ධ චරිතයක්. නුවණැති සජිත් ඇන්තනි. නුවණැති. yes නෑ සජිත් කියලා කිව්වම මේ සජිත් සජිත ඇන්තනි. සජිත් නේ මට සජිත් නම අල්තා යන්නක් ආවේ වැඩි. සජිත් ඇන්තනි. නිතරම බොරු කියන පිම්පොන් අයියා. රජිත අයියා නෑ බොරු කියන්නේ ඒ කියන්නේ ආදරේට බොරු කියන්නේ නැතු. එහෙම ගන්න. සුන්දර බොරු. 100%ක් විශ්වාස. 100%ක් විශ්වාස. ඒ කියන්නේ රහස් රකී වගේද? නෑ. ඔයා 100%ක් මේ තැනත්තව විශ්වාස කරනවා. මට 100%ක් මට කාවත් විශ්වාස නෑ අයියා. මට මාව තමයි විශ්වාස. නිතරම රැවටෙන. මම. තාම නෑ. නමුත් මන් දන්නේ නෑ මම එහෙම කරන්න ගියාම දාගෙන කරන අවසානයේ උන් අපිට මැරලා යනකම් අපි දන්නේ නෑ. මම මේ කියන්නේ ගෑනු පිරිමි දෙපාර්ශ්වය පොදුයි. ඒ කියන්නේ යාළුකමද මොකද්ද ආවදරකමද ඕන එකට මට ලව් නම් මල් ලව් ඒක වෙනම කතාවක්. අවසානයේ කොහම හරි තුන්ට ගියාම මුල මතකත් නෑ ප්‍රශ්නේ නෑ. මම මේ දකින්නවත් අකමැති. මට එහෙම කවුරුත් කරලා නෑ එහෙම. ඉතා ස්වරූපී. හරිම ලස්සනයි. නදිෂා හේමල්. ඉතා කඩවසම්. හේමල් තියමුනේ හේමල්. හේමල්. සමාජයේ හැම විටම වැරදියට තේරුම් ගන්න. මෑත කාලිනව මේ ගෝඨාභය රාජපක්ෂනේ. මොන දේ කළත් වැරදි. ඔව් දැන් වැරදි හොඳ කීපය ඔක්කොම දැන් වැරදි කියනවා. පැත්ත ගියත් ඇත්තම කියන. දමිතා අක්කා. දමිතා බේරත්. ඔව්. මම තමයි මිනිහා කියලා හිතන. I am the man. මං. එහෙම හිතනවද? නෑ මට මගේ එහෙම පොඩි එකක් තියෙනවා මම මට කියා ගන්නවා ඒක. ඒ කියන්නේ මම වැඩකට යන ගමන් මම හිතා ගන්නවා
ඔබ මේක ඇතුලේ ඔබ මේ වැඩේ කරන්න ඕනේ හරියට. ඒ කියන්නේ ඒක මේ ලෝකකමට මොනවත් කරන එක නෙවෙයි. මම කොහෙවත් ගිහලා එහෙම හැසිරලාවත් මම කවදාවත් එහෙම උඹලා ඉස්සර හැසිරලා නැහැ නේ කියලා. හැබැයි මම මට කන්ෆිඩන්ස් එකක් හදා ගන්නවා. ඔබ මේක ඇතුලේ මිනිහෙක් වෙන්න ඕන. ඔබ මේක මිනිස්සුන්ට හිතේ ඒකද මම කිව්වා මම පොඩි කාලේ ඉඳන් ඇටෙන්ෂන් ඇට්‍රැක්ෂන් හොයන්න කැමති මිනිස්සෙක්. ඒක නිසා මම මාව කන්ෆිඩන්ට් කරනවා. හැම වෙලාවෙම මම කියන්නේ ඒක හැමෝටම කරන්න පුළුවන්. තමන්ට මිනිහෙක් වුණොත් තමයි තමන් ලෝකෙට මිනිහෙක් වෙන්නේ. ඒක නිසා මම හැමෝටම කියන්නේ ඔය පොඩි මල්ලි ළඟිලා ඉන්නවා. ඉස්සෙල්ලා තමන්ට පොරක් වෙන්න ඕනේ. එතන අනිත් මිනිස්සු මොනවා කිව්වත් අදාළ නැහැ. ඉන්න තැන පොඩ්ඩක්වත් පාළු නැත. අංජලි. ෆැෂන් ස්ටයිලිස්ට් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගත යුතුයි කියලා ඔයා හිතන. කුසල් මදුරංග. කුසල් මදුරංග. very sexy. යන හරිම sexy. නදිෂයමල්. ඉතාලි රූපී very sexy. අනේ මට මෙයා මගේම කරගන්න තියෙනවා නම් සංගීත විරත්. මම පොඩි කාලේ ඉඳන් එයාට හරි ආසයි. ඒ මම එහෙම කියන්නේ නැහැ මට. ප්‍රශාන්ත අහගෙන්නේ දින්නේ. ඔයා ලංකාවේ මුදල් ඇමතිවරයා වුණොත් දැන් ලංකාව මේ කාලේ වෙනකොට ඩොලර් හිඟයකට පත් වෙලා සෑහෙන ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ. හරි. ඒකට මට තියෙන ප්ලෑන් එක. හරි. මම පටන් ගන්නවා. ණය නම් කොහෙන් හරි අපිට ගන්න පුළුවන් නෑ. ලංකාවේ රජවරු හදපු බිල්ඩින් ටිකයි සරලවම වටේ මූදයි නැති වුණා නම් අපිට ටූරිසම් නැත. හරිද? ටූරිසම් නෑ. ටූරිසම් වෙනවත් තියෙන්නේ. වෙන මොනවත් නෑ. මම නම් දන්නතරම නෑ. ඔය මේ තැල්මල් දෙකක් තුනක් තියෙනවා. මේ මැනික් ගල් ටික තියෙනවා. ඔය ටිකනේ. ඒ ටික නැති වුණා නම් ටූරිස්ට්ලට එන්න ඇට්‍රැක්ෂන් ගන්න තියෙන්නේ මේ නේචර් එකෙන් හම්බෙච්ච ටික විතරයි අපිට. එතකොට අපි මොනවද ඩිවෙලොප් කරලා තියෙන්නේ? සිංගප්පූරුවේ මොනවද තියෙන රජවරු හදපුවා තියෙනවද? මොනවත් නැහැ. ඒගොල්ලෝ හදපු ප්ලේසස් ටිකක් විතරයි. ඔය තීම් පාක්, යුනිවර්සල් ස්ටුඩියෝ ඒ වගේ දේවල් ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් ඒකට ටූරිස්ට්ලා අදටත් එනවා. ඒගොල්ලන්ට ලොකුවට ඒකේ ඩිවෙලොප්මන්ට් එකක් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කරව පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඒගොල්ලෝ තාමත් ලෝකේ ඉන්කම් එක හොයනවා අදටත්. ටූරිස්ට් කන්ට්‍රි එකක් විදියට. ඇයි අපිට බැරි ඔච්චර ණය අරන් කිසිම තේරුමකට නැති දේවල් කරන වෙලාවේ මම මේ කියන්නේ හරිම සරලව ඔය කොළඹ ඉඩම් ගණන් වැඩි නම් පොඩ්ඩක් ඔය හඳපාංගොඩ පැත්තට එන්න අක්කර මේ 50ක් 60ක් අරගෙන ඉවරලා ඇයි අපිට බැරි තීම් පාක් එකක් හදන්න බජට් එක කොච්චරයිද කෝටි අපි 10ක් තියමු කෝටි 20ක් තියමු ඒ ණය කවදාවත් අපත යන්නේ නැහැ ඇයි අපිට ටූරිස්ට්ලාගේ ඇටෙන්ෂන් එක ගන්න අපිට තීම් පාක් හදන්න පුළුවන් වෝටර් පාක් එකක් හදන්න පුළුවන් යුනිවර්සල් ස්ටුඩියෝ එක වගේ සිස්ටර් ග්‍රෑම් එකක් කරන්න පුළුවන් අපිට සිස්ටර් කම්පැනියක් හදන්න පුළුවන් මේ ලංකාවේ ඇයි කරන්නේ නැත්තේ ඉතින් ඒව කරොත් අපිට කොච්චර ටූරිස්ට්ලා ලංකාවට ඇදෙයිද මේක කරන්න ටූරිස්ට්ලට ආවොත් ওই බීච් ටික බලනවා මේ රජවරුන් අනුරාධපුරේ ටික සීගිරිය පොඩ්ඩක් යනවා ඒ ටික කරලා ආපහු ගෙදර යනවා ඒ මිනිස්සුන්ට එන්ජොයි කරන්න තැනක් නැහැ අර යන්තම් ෆ්ලයින් රාවණා වගේ එකක් දාලා තිනවා කේබල් එකක් කවදාවත් ලංකාවේ ඒ වගේ දෙයක් හැදිලා නැහැ ඉතින් ඒ වගේ දේවල් හදන්න පුළුවන් කොච්චර රිසෝසස් අපේ ලංකාවේ තියෙනවද ඔය මේ හයිකින් ඇඩ්වෙන්චර් පාක් කරාම කොච්චර හදන්න පුළුවන්ද ඒ වගේ ඇයි ගවර්න්මන්ට් එකෙන් ඒ වගේ දෙයක් කරත් ඒ ඉන්වෙස්ට්මන්ට් එක කවදාවත් ලංකාවට අපත යන්නේ මම දකින පෞද්ගලික මතේ මම වෙන රටවල දැක්ක දේවල් මම කියන්නේ අපි බොරු දේවල් වලට සල්ලි විදන් කරන වෙලාවේ ණය අරගෙන ඒ ණයකින් මේ වගේ දෙයක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරොත් අවුරුදු 2ක් විතර ප්‍රොජෙක්ට් එකක් ඒ ප්‍රොජෙක්ට් එක කරොත් අනිවාර්යෙන් ලංකාවට ටූරිස්ට්ලට එන්න පුළුවන් සහ ටූරිස්ට්ලාගේ ආකර්ෂණය ගන්න පුළුවන් ලංකාවට ලොකු විදේශ විනිමයක් ගේන්න පුළුවන් බොහොම හොඳයි සංගීත බොහොම සාර්ථකව උත්තර දුන්නා ඉතින් මෙතකින් හાર્ඩ් චොයිස් සෙග්මන්ට් එක ඉවර වෙනවා. තරින්ද හිතන්නේ කවුද ජයග්‍රහණය කරන්න ඇත්තේ කියලා? මන් දන්නේ නැහැ. මෙයා වෙයි දන්නේ නැහැ. ඔයා හිතන්නේ කවුද කියලා? කාට දුන්නත් එකයි. කාට දුන්නත් එකයි. මම කොහොමද ඔයාට හම්බෙන්නේ කන්න තියෙන මොනවද දෙයක් තුන ඉල්ල ගන්න. දෙන්නම බොහොම අවංකව හිතට එකඟවම උත්තර දෙන්න උත්සාහ කරා. හැබැයි ඉතින් කවුරු හරි එක්කෙනෙක් මන් තෝරන්නට ඕනනේ. ඉතින් මගේ මේ බොහොම බර හැම්පර් එකට හිමිකම් කියන්නේ අද සංගීත් සතරසිංහ. පට්ටසිරි. Thank you so much. අපි මේක බෙදා ගමු ඩාලි. හරි. හරි. බිම වැටේ මෙතන මම චොක්ලට් එකක් ඕනේ. ඔය චොක්ලට් නේ ආයෙත් ගන්න ඕනේ. අවුලක් නැහැ. තරින්දිටත් පුංචි තෑග්ගක් තියෙනවා. මේක බාර ගන්න. Thank you. ඒ වගේම තරින්දිට මම තවත් පුංචි තිලණයක් තෝරගෙන ආවා. මේකත් බාර ගන්න. Thank you අයියේ. තරින්දිට දෙන්න කියලා රෝබටික් බයිරෝ ලංකා හිමිකාරී අනුජි මෙන්න මේ තිලණය දුන්නා මේකත් බාර ගන්න. Thank you අනුජි. මෙලිබන් සමාගමේ මෙලිබන් නිෂ්පාදන අඩංගු තෑගි පාසලයක් දීලා තියෙනවා. මේ තෑගි පාසලය සංගීත Thank you. ඒ වගේම මේ තෑගි පාසලය
තරින්දි thank you බිමින් තියනද හා thank you සංගීත මොකද හිතෙන්නේ අද මේ කතා බහ ගැන මේ කරපු කන්සෙප්ට් එක ඇතුළේ මම මාර ආසයි. හේතුව මේ මං කිව්වේ මං අතරින් පතර මම බලනවා. සහ ඒකේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ වැඩක් කරනකොටනේ මගේ ක්‍රමය වෙනස්. හැබැයි මම මේ කන්සෙප්ට් එකට හරි ආසයි. එතකොට මිනිස්සු දකින අවුට්පුට් එක හරි ලස්සනයි. සහ අපි නිකන් තැනක ඉඳගෙන දේවල් කියනකොට වඩා අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා හරි ලස්සනට ඒක කියනකොට. අපි ලස්සනට ඇඳලා ලස්සන තැනක වාඩිලා ගැම්මට කියනවා කියලා කියනකොට මිනිස්සුන්ට ඒක වදිනවා වැඩි. ඉතින් ඒ කන්සෙප්ට් එක ගෙනාවට ඔයාට thank you so much. සහ මේක ඇතුලේ අපි නිදහසේ ජීවත් වුණා වයක් වුණා නේ. අපි කටට එන දේවල් කිව්වා. ඒ කියන්නේ ඒක ඇතුලේ අපිට ඒ ගැඹුරු අර්ථයක් තිබ්බ සමහර දේවල් අපිට නිදහසේ කියන්න හැකියාව ලැබුණා. සහ ඒකට ඔයා ඉඩ දුන්න එකට thank you so much. සහ මේ වැඩේ ඉතාම සාර්ථක වෙන්න සහ ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ගානක් ඉන්න YouTube channel එකක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ගැලුම් බයි. හේතුව මේ මගේ බොහොම පොඩි channel එකක් මේක බය වෙන්න එපා. ඔයා යනවා එතනට හරිම ඉක්මනින් යනවා එතනට. මොකද මම අර කියපු දේ නිසා ප්‍රොඩක්ට් එක quality right ඒක හරිම ප්‍රොඩක්ටිව් දේවල් ඒක ඇතුලේ ගන්න පුළුවන්. විනෝදේ වගේම ඒක ඇතුලේ අපිට හැමදේම හින ගැඹුරින් කියන්න බෑනේ. ඒක ඇතුලේ පොඩි මොනවා හරි පොඩි gossip line එකක් තියෙන්න ඕනේ. මම කියන්නේ gossip කියන එක නෙවෙයි. නමුත් ඒක ඇතුලේ මිනිස්සුන්ට පොඩ්ඩක් කිචි කවන්න පුළුවන් නිලයක් තියෙන්නත් ඕනේ. ඒ අරුණාම වැඩිපුර ප්‍රොඩක්ටිව් දේවල් ඒක ඇතුලේ තියෙනකොට ඒකේ වටිනාකම වැඩි මිනිස්සුන්ට දැනෙනවා වැඩි. right ඒක මේක ඇතුලේ තියෙනවා. බොහොම ස්තුතියි සංගීත. තරින්දි ඇත්තටම අයියේ ට්‍රෙන්ඩිං now with කැලුම් දැන් ඇත්තටම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ. ඇත්තටම මමත් ෆලෝ කරනවා. මොකද ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් මම එන්න කලිනුත් බැලුවා. ඊට කලින් ඉඳන් මම කොහොමත් ෆලෝ කරනවා. මම ගොඩාක් කැමැත්තෙන් හිටියේ මේකට එන්න. එකම දේ මේක ගොඩක් වචනෙන් කිව්වොත් හරිම ක්ලාසික් යුනික් ප්‍රෝග්‍රෑම් එකක්. ඔයා ඒක මේක ඕගනයිස් කරලා තියෙන විදිහ, මෙතන ප්‍රිපරේෂන් එක අපිට අතරම කෝඩ් එකක් දෙනවනේ. ඒ කියන්නේ තදක ඒ කියන්නේ හිර කරලා තියන්නේ නැහැ. ඔයාට මෙතන අඳින්න ඕනේ විදිහක් තියෙනවා. ඉතින් මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේට ඔයා අරගෙන අවිල්ලා තියෙනවා. මොකද අපි අන්නම් වාලේ ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා ඔහේ නිකන් කලිසමක් ඇඳන් සිලබස් එකක් දාන් ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එකකට ගියොත් ඒක ඇත්තටම ඒක හරි මදි නේද? හැබැයි මේ ඔයා ඒක වෙනස් කරලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. බොහොම ස්තුතියි මේ අගය කිරීම හදවතින්ම මේ ලබා දුන් ආශිර්වාදය අගයීමට බොහොම පිං. සංගීත් තරින්දි ඔය දෙන්නම අපේ රටේ කලා ක්ෂේත්‍රයේ හොඳ ස්ථාවර අනාගතයකට හිමිකම් කියන දක්ෂ තරුණයෙක් සහ තරුණියක්. ඉතින් ඔය දෙන්නට යන්න තියෙන දුර බොහොමයි. මේ දුර බොහොම සාර්ථකව යන්නට වරම් ලැබේවා. ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට හිමි වන සම්මානවලට හිමිකම් කීමේ වරම භාග්‍ය ලැබේවා. රසිකින්ට මීටත් වඩා හොඳ දේවල් තිලන කරන්නට ඔය දෙන්නටම නිර්මාණාංශයෙන් ඉදිරියේදී අවස්ථාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හදවතින්ම මගේ උණුසුම් සුබ පැතුම්. ආයිබෝන්. ආයිබෝන්. thank you so much. මම ඉස්සෙල්ලාම කරන්නේ කංශ වගාව නීතිගත කරනවා. අන්න හරි. ඒ තියෙන ඒවා පෞද්ගලික කාරණාවක් මත රංගනය කියන එකෙන් නිකන් වැනිෂ් වෙලා යනවා. මට ඒක අතාරින්න වෙනවා. වැල්ලේ කෙල්ලෙක් කිව්වට මමත් මීගමනේ. ඒ නිසා මට පොඩ්ඩක් ඒ චරිත ලක්ෂණ තියෙනවා. හයියෙන් කතා කරන්න බැහැ පුළුවන් මට. මං කියලා වැඩක් නැහැ. ඒක ඒතකොට ප්‍රේක්ෂකයන්ට ආතලෙක නැතුව යනවා. මං ප්‍රිෆර් කරන්නේ living together. ඇයි අපි වේදනාවක් කරගන්නේ මැරේජ් එක? අර හිත ඇතුලේ ඉන්නේ කලාවට කැමති කෙනෙක්නේ. මං කියනවා කවන්න නැද්ද? කවන්නේ. මෙයා ඉසුරු අයත් එක්ක යාළුයි.